අයිබන් ළමයි හැමෝටම අපි ආරම්භ කරන්න හදන්නේ මේ සතියේ තුන්වෙනි දවසේ අපේ තියරි පන්තියේ මම හිතනවා අද පැමිණීමේ ලොකු අඩුවක් තියෙනවා වගේ. ඒ කියන්නේ අපේ කට්ටියට වැඩේ ඇති වෙලා වගේ සමහර විට මේ සතියේ වැඩි කියලා හිතනක් දැන් ඉගෙන ගත්තා. වැඩිපුර ගණන් කරන එකත් එක්තරා විදියකින් ගැටලුවක් දන්නේ. හරි එහෙනම් අපි වැඩ පටන් ගමු. දැන් වෙලාව මිනිත්තු 5කුත් ගත වෙලා තියෙන හින්දා හරි අපි බද දවසේ නතර කරද්දී ඔයගොල්ලොත් එක්ක කතා කරමින් හිටියේ මේ ජ්‍යාමිතිය සම්බන්ධයෙන් නවවෙනි පාඩමට අදාළ අභ්‍යාස කිහිපය අද දවසේ බලාපොරොත්තු වෙනවා. මම ඔයාලට දීලා තියෙන ටියුට් එකේ ජ්‍යාමිතිය සම්බන්ධතාව ගැටලු ටිකක් සාකච්ඡා කරලා උපරිම ප්‍රමාණය අදින් ඉවර කරන්න ජ්‍යාමිතිය සම්බන්ධයෙන්. ඒ වුණොත් ලබන සතියේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඔයගොල්ලොත් එක්ක අලුත් කොටස වීජගණිතය ආරම්භ කරන්න. බලමු නම් පුළුවන් උපරිම ප්‍රමාණය අද ඉවර කරගමු. හරි ගමු අපි ටියුට් එකේ වැඩ ටික ඉස්සෙල්ලා බලන්න. මම බදාද නතර කරද්දී ඔයගොල්ලොත් එක්ක නතර වුණේ මම හිතන්නේ ප්‍රශ්න අංක 18න්ද කොහෙද මම හරි නේද ප්‍රශ්න අංක 18න් නේද වැඩ අවසන් වුණේ. හරි අපි බලමු එහෙමනම් ඔව් අද දවසේ අපි බලාපොරොත්තු වෙන ටියුට් එකේ උපරිම ප්‍රමාණය ඉවර කරගන්න. මම හිතන්නේ 18 කරාද එක නෑනේ කරන්නේ. අඩුපාඩුවක් හදලා ඉවර වෙලා ඒක හරි ගැස්සුවා මම හිතන්නේ. එහෙම නේද ආන්නේ? ඔව් 18 වැඩේ හරිද? 19 20 තමයි කරන්න ඉතුරු වෙන්නේ. එහෙමනේ. 19ත් ඉවර කරාද? මතක විදියට 19 කරේ නැහැ. 19 කරේ නැහැ. ඔව් 19 ඉඳලා තියෙන්නේ. හරි. එහෙමනම් අපි යමු බලන්න 19 වෙනි කාරණයට. ABC හා PQR කියන ත්‍රිකෝණ දෙක කෝකෝපා අංග සම අවස්ථාව යටතේ සමාන වීමට කෝකෝපා යටතේ දැන් මේක 70යි මේකේ 70ක් ඉන්නවා. මේකේ 60ක් ඉන්නවා මේකේ 50ක් හැබැයි ඉන්නේ. හැබැයි කල්පනා කරලා බැලුවොත් මෙතන කෝණේ ඉතිරිය කීයද කියලා අංශක 60ක් එනව නේද? එහෙනම් 60කට 60ක් ඉන්නවා 70ට 70කුත් ඉන්නවා. අවුලක් නැහැ. එහෙනම් අපෙන් අහන්නේ කෝකෝපානේ කෝණ දෙකයි පාද එකයිනේ. එහෙනම් AB පාදයට එක්ක සමාන විය යුතු අනිකුත් පාදය වෙන්නේ කවුද කියලා. පුළුවන් ද අදහසක් දෙන්න. ඔව් AB පාදයේ ඉන්නේ අංශක 60ට ඉදිරියේ. අංශක 60ට ඉදිරියේ තමයි AB ඉන්නේ. එහෙනම් හිරන්නේ අදහසක් දෙන්නකෝ බලන්න. අනිත් ත්‍රිකෝණෙත් අංශක 60ට ඉදිරියේ ඉන්න ඕනේ. ඒකෙත් ඉන්න ඕනේ අංශක 60ට ඉදිරියේ. එහෙනම් කවුද? අන්න හරි. සයුර කියන කතාව හරි. සුබානි කියන කාරණේ හරි. PR කියන පාදේ. එහෙනම් ගැලපෙන්න ඕන පාදේ වෙන්නේ කවුද? ABට සමාන වෙන්න නම් PQ නෙවෙයි. PR කියන පාදේ. එහෙම නේද බලන්නකෝ. ඔව් PQ නෙවෙයි PR කියන පාදේ. ඒක හරිනේ. ඒක ගලපන්න ඕනේ ABC ත්‍රිකෝණේ 60ට ඉදිරියේ කවුද ඉන්නේ? ඒ විදියටම තමයි PQR ත්‍රිකෝණෙත් 60ට ඉදිරියේ. ඊළඟ කතාව දීලා තියෙන තොරතුරු වලට අදාළව Aහි අගය A කියන කෝණයේ අගය ප්‍රකාශ කරන්නලු BDE ඇසුරෙන්. හරි A කියන කෝණයේ අගය ප්‍රකාශ කරන්නලු BDE ඇසුරෙන්. මොකද අපේ කට්ටිය කියන්නේ අදහසක් දෙන්න පුළුවන් කාට හරි ඔයගොල්ලෝ එහෙම අදහසක් ගත්තද? හොඳයි. මම මෙහෙම දෙයක් කරනවා මේ ගැටලුවේදී. ඔන්න බලන්න මගේ ක්‍රමය. මම ගන්නවා මෙන්න මෙතන කෝණේ ළමයි x කියලා නිකමට. එහෙනම් ළමයි මෙතන කෝණේ අගය කීයද?
මෙතන කෝණයගේ කීයද? ඒකත් x නැහැ. ඊට වඩා ලේසි විදියක් පේනවා වගේ. හරි මම ඊට වඩා ලේසි විදියක් හිතන්නම්. හරි ඒක මට හිතෙච්ච එක විදියක්. මම මෙහෙම දෙයක් කරනවා. මම මෙන්න මෙතන කෝණේ ගැන හිතනවා. මම මෙන්න මෙතන කෝණේ ගැන හිතනවා. මම හිතනවා මෙතන කෝණේ x කියලා. හරිද? ඒ මොකක්ද? මේ කියන මුළු තුනෙන් හැදෙන ත්‍රිකෝණයේ මේ කියන මුළු තුනෙන් හැදෙන ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහෙනම් මේ බාහිර කෝණේ x ඇවිල්ලා සමාන වෙන්න ඕන නේද? A කෝණයත් B කෝණයත් එකතුවට. හරිද වැරදිද? වැරදි නෑනේ. A කියන කෝණයයි B කියන කෝණයයි එකතු කරාම x කෝණය හැදෙන්න ඕන නේද? ඔන්න මම එක සම්බන්ධයක් මෙහෙම නම් කරා. ඒ විදිහටම මේ මුළු තුන ගත්තොත් මේ ත්‍රිකෝණය ගත්තොත් ඒ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණේ විදියට x සලකන්න පුළුවන්. ඒ පැත්තේ ත්‍රිකෝණය ගත්තත් ඒකත් බාහිර කෝණය x. එහෙනම් ඒ බාහිර කෝණයේ විශාලත්වය x කියන බාහිර කෝණයේ විශාලත්වය එහෙනම් වෙන යම් විදියකින් මට කියන්න පුළුවන් නේද? E ධන d කියලා. වැරද්දක් නැහැ. මං ලේබල් කරගන්නම්කෝ අංක 2 කියලා. දැන් පුළුවන් ද කාට හරි අදහසක් දෙන්න ඔය අංක 1 කියන සම්බන්ධයයි අංක 2 කියන සම්බන්ධයයි ගත්තොත් ඕගලන්ට එන්න පුළුවන් නිගමනය. ඕගොල්ලෝ ඉගෙන ගත්ත 9 වසර ප්‍රත්‍යක්ෂයක් මේක ඇතුලේ තියෙනවා. x කියන්නේ a ධන d නම් x කියන්නේ වෙන යම් විදියකින් e ධන d නම් ඒකේ තේරුම මොකක්ද? ඒ දෙක සමානයි කියන්නේ. අංක 1 සම්බන්ධයයි අංක 2 සම්බන්ධයයි එකිනෙකට සමානයි කියන විදිය. ඔව් නේද? ඔය කියන සම්බන්ධ දෙක එකිනෙකට සමානයි කියන්නේ. එහෙනම් අපිට පුළුවන් නේද ළමයි A කියන කෝණය ධන B කියන කෝණය මේ කැලි දෙක එක වගේ කියන්නේ. ඕකනේ කතාව. ඔය කැලි දෙක සමානයි කියන්නේ. ඉතින් අපිට ඕනේ A හි යගේනේ. එහෙනම් ඒව උක්ත කරන්න. ඒව තනි කරන්න ධන B ව තල්ලු කරන්න. එහෙනම් අනේ ධන B අනිත් පැත්තට තල්ලු වෙද්දි මොකද වෙන්නේ? ඒක ඍණ B වෙනවා. ඔන්න A කියන කෝණයේ අගය ප්‍රකාශ කරන්න පුළුවන් මට හිතිච්ච මම දැක්ක කෙටිතම ක්‍රමයක්. අවසාන උත්තරේ කොහොම කරත් කට්ටිය පිළිටන්න ඕනේ මේ විදියට. E ධන D බෙදීම E ධන D වෙන්න ඕන. E ධන D අඩු කිරීම B. E ධන D වරහන් දැම්මට කමක් නැහැ. වරහන් දැම්මත් ගැටලුවක් නැහැ. E ධන D බෙදීම E ධන D අඩු කිරීම B. හරිනේ? BD මාරු කරගන්න එපා. හරි. ඔන්න කෙටි ප්‍රශ්න 20. හරි නේද? දුල්මිනි වෙනත් කතාවක්ද? දෙව්ෂාද් වෙනත් කතාවක්ද? මම හිතනවා මේක තමයි මොන ක්‍රම ගොඩක් තියෙනවා. ක්‍රම ගොඩකින් හැදුවත් අවසානයේ නතර වෙන්න ඕනේ මෙන්න මෙතන. වාශි මොකටද? ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන්. කොහොම කරත් අවසාන පිළිතුර ඔච්චරයි. උත්තර වෙනස් වෙන්න බෑ. අකුරු තුනෙන් කියනවා නම් E එකයි D එකයි එකතු කරලා MB එක අඩු කරාට පස්සේ අපිට ලැබෙන්නේ A කියන කෝණයේ විශාලත්වය තමයි. හරි අපි දැන් යමු බලන්න රචනා ප්‍රශ්න කොටසට. ඔන්න කෙටි ප්‍රශ්න 20 ඔයාලට මම කරන්න දුන්නා. හරි අපි රචනා ප්‍රශ්න අංක 1ට ගියොත් රචනා ප්‍රශ්න අංක 1 විශේෂ ප්‍රශ්න ටිකක් ඔන්න දැන් ඉතින් තියෙනවා. බලමු කට්ටිය කී දෙනෙක් ඒ වැඩේ සාර්ථකද කියලා. ABC කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක්ලු. බලන්නකෝ. ඔව් මෙතන කෝණය අංශක 90යි. OBC 40ක් වෙනවලු. OB සමානයිලු
OA සමානයිලු OC ට. පාද තුන සමාන විත්තිය ලකුණු කරලා තියෙනවා. අපෙන් අහනවා x සහ y. x කෝණය සහ y කෝණය පිළිබඳව. ඉතින් අපි මුලින්ම කල්පනා කරොත් OB පාදයක් OC පාදයක් සමාන හින්දා සමාන පාදවලට සම්මුඛව පිහිටන. එහෙනම් මේ පාද ඉස්සරහා ඉන්න මේ කෝණයයි මේ පාද ඉස්සරහා ඉන්න මේ කෝණයයි. ඒ දෙන්න සමානයි. එහෙනම් මෙතන කෝණයේ විශාලත්වයත් අංශක 40යි. එතනින් අපිට පුළුවනි y හොයාගන්න. එහෙනම් y ධන 40 ධන 40 සමානයි අංශක 180යි. ඔතනින් y ව තනි කරන්න පුළුවන් විසඳලා බලන්නකෝ 100යි කියන්නේ. හොඳයි. ගොඩක් කට්ටිය කියන කතාව ඒක තමයි. y කියන්නේ 100යි කියන එක. ඒක අර්බුදයක් නැහැ. දැන් ඊට පස්සේ x හොයන්න එපේ. ඉතින් අපි දන්නවා ළමයි මෙතන කෝණේ අංශක 40 නම් මෙතන කෝණේ ඕන මුලින්ම හොයාගෙන ඉන්න පුළුවන්. එහෙම නේද? ඇයි මේ ඔක්කොම 90 නම් මේ ටික 40 නම් මෙතන කෝණේ කීයද? ඒක අංශක 50ක් වෙන්න එපේ. එතන කෝණේ අංශක 50ක් වෙන්න. ඉතින් මේ පාද දෙක සමාන නම් ඉතින් මේ දුරයි සමාන නම් සමාන පාද දෙකක් තියෙනවා. එහෙනම් සමාන පාදවලට සම්මුඛව ඉන්න කෝණ සමානයි. එහෙනම් මේ කෝණට මේ කෝණය සමානයි. එහෙනම් x සමානයි. එන්න පුළුවන් අපිට කෙලින්ම අංශක කීයයි කියලාද? අංශක 50යි කියන. x සමානයි අංශක 50 කියන. ඔව්. එහෙම නැත්නම් ඕගලන්ට මෙතන කෝණේ හොයාගත්ත නිසා මෙතන කෝණේ හොයලා මේක x නම් මේකත් x කියලා අරගෙන කොහොම කරලා හරි අවසාන පිළිතුර 50 තමයි. ක්‍රම ගොඩක් තියෙනවා. ඔන්න මම දැකපු කෙටිතම විදිය. හරි. ඒකත් ගොඩක් කට්ටිය හරි උත්තර ඇවිත් තියෙනවා. ඒකේ B කොටසේ ඔන්න දැන් වැඩක් තියෙනවා. ඔව්. එහෙමත් අයිමි ගන්න පුළුවන්. ඔව්. කෙලිම ලොකු ත්‍රිකෝණය අරගෙන ගන්නත් පුළුවන්. ඒකේ අවුලක් නැහැ. ඔව්. මෙතනදීත් හැබැයි දුල්මිනි අවශ්‍ය වෙන්නේ නැත. බව පෙන්වීමක් නොවන හින්දා. අගේ සෙවීමක් හින්දා. හරි. ඊළඟට අපිට ඔන්න දීලා තියෙනවා රූපේ QS SP සමානයි PT සමානයි TR SPT කෝණය ඇවිත් අංශක 30යි. හරි. ප්‍රශ්නේ තමයි PST ඒ කියන්නේ මෙයානේ. මෙයාගේ අගේ හොයන්නලු x ඇසුරේ. අන්න දැන් මොකද කියන්නේ? කාට හරි අදහසක් දෙන්න පුළුවන්. මේ පාද දෙක සමානයිනේ. එහෙනම් මේ කෝණය x නම් මේ කෝණය අනිවාර්යෙන්ම x. එහෙනම් මෙයා ඇවිල්ලා PST ඇවිල්ලා කොච්චරක් වෙන්න ඕනේද? x ධන x. ඒ කිව්වේ 2x. හරි. එහෙමනම් මෙතනට නම් හේතුව ලිව්වොත් හොඳයි. මොකද මේක ප්‍රකාශනය ගොඩනගන්න තියෙන්නේ. එහෙනම් PST සමානයි 2x. හේතුව ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් කතන්දරේ ලියන්න ඕන. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ කතන්දරේ කියන්න ඕන. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. විනෝප ඒක නෙවෙයි උත්තරේ. අපෙන් අහන්නේ PST ගැන. PST කියන කෝණය ගැන විතරයි අහන්නේ. ඉතින් විනෝප හරි ලේසියි. මේ කෝණයයි එකතු කරාම මෙතන කෝණය හැදෙන්න එපේ. එහෙම නෙවෙයිද? උච්චර දුර හිතන්නේ නෑනේ විනෝප. ඔයා වැරදි තර්කයකට ගිහිල්ලා තියෙනවා. එහෙම නේද බලන්න. ඒ ආකාරයටම මෙතන කෝණේ y නම් මෙතන කෝණේ yම වෙන්න ඕන. එයි මේ පාද දෙක සමාන හින්දා. එහෙනම් අපෙන් අහනවා PTS. අර විදියම තමයි. එහෙමනම් PTS කෝණය ඇවිත් සමානයි
y ධන y. අර කතාවමනේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ කතාව. එහෙනම් මේක y නම් මේක y නම් මෙතන 2y. මේක 2y මේක 2x. එහෙනම් රෝමාංක 3 x ධන y හි අගය හොයන්න කියනවා. එහෙනම් අපිට පුළුවන් PST ත්‍රිකෝණය සලකා PST කියන ත්‍රිකෝණය සලකා ඔය කියන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ගත්තොත් මේක 30යි මේක 2x මේක 2y. එහෙනම් 2x ධන 2y ධන 30 සමානයි අංශක 180යි. ඇයි? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු. එහෙනම් ධන 30 යවුවා අනිත් පැත්තට 2x ධන 2y සමානයි 180 ඍණ 30. පොදු සාධකයක් විදිහට දෙක ගත්තොත් එළියට x ධන y යුක්ත කරගන්න ලේසියි අපිට. එහෙමනම් දෙපසම දෙකෙන් බෙදමු. ඔන්න x ධන y යුක්ත කරා සමානයි අංශක 75යි. මේක නම් ගොඩක් කට්ටියට කරන්න බැරි වෙන්නේ නැති. හොඳයි. හදපු පිරිසක් ඉන්නවා. හර්ෂණී හොඳයි. යශාදී අයනි හොඳයි. ගුණතිලක හොඳයි. ඔන්න රෝමාංක 3ට අදාළ කාරණේ. එතනත් අර ප්‍රකාශන ගොඩනගද්දි සම්බන්ධතා ගොඩනගද්දි හේතුව දාමු. වාශි මොකටද? ලෂිනි දෙව්මිනි දිව්‍ය මං හිතනවා වැඩ ටික කරගන්න නැති කියලා. ලිතිල් ජිත්මි මොකටද? මෙත්නි මම හිතනවා හරියට කියලා. ඖෂධ සම්බුනි හරියට කියලා. යෙනුලි යතර හරියට කියලා. විහඟ මෙතුප ප්‍රකාශනයේ ගොඩනගලා උක්ත කිරීම හරිද බලන්න. යම් යම් අඩුපාඩු වෙලා ඇති. හොඳයි සම්බුනි. සසංග හොඳයි. හරි අපි යමු බලන්න. ඔන්න අද දවසේ කතා කරපු පළවෙනි රචනා ප්‍රශ්න. එච්චර අමාරු රචනා ප්‍රශ්නයක් නෙවෙයි. ලොකු ඔප්පු කිරීම කිසිවක් මේකේ තිබ්බේ නැහැ. අර සමද්විපාද ක්‍රමය, සමද්විපාද විලෝමය, ඔය ආශ්‍රිත කාරණා ටික නැවත මතක් කිරීමක් විතරයි ඔක නෙවෙයි. හරි බිනෝප එතන අවුලක් නැහැ. හොඳයි. ඊළඟ කාරණේට ගියෝ. ප්‍රශ්න අංක 2 ඒ කොටස දීලා තියෙන රූපයේ PQ TU එතකම සරල රේඛා khණ්ඩ දෙකක් වෙනවලු. SY කියලා ලම්බකයකුත් තියෙනවා. S වල ඉඳලා PQ රේඛාවට SY කියලා ලම්බකයක්. ලම්බකයක් කියලා කියන්නේ අංශක 90 රේඛාවක්. මෙතන කෝණේ අංශක 90ක් හින්දායි මම එහෙම කිව්වේ. මෙතන කෝණේ නම් අංශක 35යිලු. X කියන කෝණයේ විශාලත්වය හොයන්නලු. y කියන කෝණයේ විශාලත්වයත් හොයන්නලු. හේතු සඳහන් කරන්නත් ඕනෙලු. කටිය කොහොමද අපි මේ වැඩේ කරගන්නේ? අපි x හොයන විදියක් ගැන හිතමු. x හොයන විදියක් ගැන. අපි දන්නවා මෙතන අංශක 35 නම් මෙතන අංශක 90 නම් මෙතන ඇවිත් x නම් tu කියන්නේ සරල රේඛාවක්. tu සරල රේඛාව සලකා එහෙමනම් මම ගන්නවා මෙතන කෝණේ x මෙතන 90යි මෙතන 35යි නම් x ධන 90 ධන 35 සමානයි අංශක 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. ඔතනින් ඔයගොල්ලෝ x උක්ත කරන්නේ නැති මම හිතනවා අංශක 55ක් ආව කියලා. ඔව්. විතර හොඳයි. ඔන්න x වලට අදාළ අගේ. ඔන්න රෝමාංක 1. ඒකේ අර්බුදයක් නැත. දැන් අපිට ඕනේ යන්නේ y හොයාගන්න. y හොයාගන්නේ කොහොමද? ඒක මෙහෙම කරන්න පුළුවන්. අපි දැන් x හොයාගත්තනේ.
අනේ ඊට වඩා ලේසි y හොයන්න වෙන විදියක් තියෙනවානේ. ඒකත් අර විදිහටම ගමුනේ. මම ප්‍රතිමුඛ කෝණ වලින් කරන්න කියලා හිතුවේ. නමුත් ඊට වඩා ලේසි විදියක් තියෙනවා. ඇයි? මේ කෝණේ y නේ. PQ කියන සරල රේඛාව සලකා. PQ කියන සරල රේඛාව සලකා y ධන 35 ඇවිත් සමානයි අංශක 180. ඔතනින් අපි y ව සැලකුවොත් අපිට ඒවි අංශක 145. අංශක 45 නම් නෙවෙයි 145. 180ෙන් 35 කඩු කරන්න එපේ. එතකොට 45 නම් නෙවෙයි අංශක 145ක් එනවා. එහෙම නැත්නම් කෙනෙක්ට ප්‍රතිමුඛ කෝණ පැත්තෙන් ගිහිල්ලා වැඩේ ගොඩ දා ගන්නත් තිබ්බා. ප්‍රතිමුඛ කෝණ වලින් බෙහෙතු හිතන්නත් ඇති සමහරක් විට. කාට හරි ඒක හිතුණාද? මේ y කියන කෝණය ඇවිල්ලා මෙන්න මේ කෝණයට සමානයි. ප්‍රතිමුඛයි මේකයි මේකයි. ඉතින් මෙතන 90 ධන 35 නම් මේ 90 ධන 55 නම් මෙතනත් ඒකම වෙනවා. එහෙම ගන්නත් පුළුවන්. කිසි අවුලක් නැහැ. හර්ෂණී ඒක හරි. එහෙම ගත්තට වරද්දක් නැහැ. අඩුපාඩුවක් තියෙනවා නම් නිවැරදි කිරීම බලන්න. සෙනදි මොකද හරිද? මම හිතනවා මේ සතියේ අපි මුලින් කරපු පාඩම් මුලින් කරපු දවස් දෙකේ වැඩ ටික මේ වෙද්දි ගොඩක් කට්ටිය සම්පූර්ණ කරගෙන යති. එන්න බැරි වුණා නම් හරි. හිටපු දවසේ භාගයක් දුරට විතරක් නම් පන්තියේ හිටියේ භාගයක් යනකොට සම්බන්ධ කරගන්න බැරි data ඉවරලා හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණා නම් හරි. මේ සතියේ මේ දවස් තුනේ හදාගත්ත ජ්‍යාමිතිය ගැටලු ටික ගොඩක් විට මේ වෙද්දි කට්ටිය සම්පූර්ණ කරගෙන යති. මේ දවස් තුනේදී අපි අලුත් තියරි කොටස් කතා කරේ නැත. මේ සතියේදී අපි කතා කරේ කරගත්ත ජ්‍යාමිතිය පාඩම් ටික සම්පූර්ණ කරගත්ත එක. පාඩම් 3ක් තිබ්බ ජ්‍යාමිතිය සම්බන්ධයෙන් පළමු වාරයට කරන්න. ඒ පාඩම් තුනේ වැඩ කොටස තමයි මේ සතිය පුරාවටම කරේ. ලබන සතියේ පටන් සම්පූර්ණ බීජගණිතය කොටස ආරම්භ කරන්න හදන්නේ. තව පාඩම් 3ක් සෙකන්ඩ් ටර්ම් එකට අදාළව. බීජීය භාග ඒක නම් ලොකු පාඩමක් නෙවෙයි. සරල සමීකරණ සහ සමගාමී සමීකරණ. සමීකරණ පාඩම ටිකක් ලොකුයි. ඊට අමතරව මොකද මේ අවුරුද්ද තුල පොඩ්ඩක් අපි ඉගෙන ගන්න හදනවා සමීකරණ ගොඩනැගීම, සමගාමී සමීකරණ ගොඩනැගීම. ඊට පස්සේ අපිට මේ වාරේ තව පාඩමක් තියෙනවා සූත්‍ර කියලා. අන්න ඒ කියන කොටස් තුන තමයි ඊළඟ සතියේ පටන් ආරම්භ කරන්න හදන්නේ. හොඳයි. අපි පටන් ගමු ඊළඟ වැඩේ. හරි නේද? හොඳයි. B කොටසට ගියොත් ABCD කෝණවල විශාලත්වය. ABCD කියන කෝණවල විශාලත්වයන් හොයන්නලු. කට්ටිය මොකද කියන්නේ? හොයාගන්න පුළුවන් ක්‍රමයක් ආවද? මොකක් හරි අවුලක් වෙලාද? මොකද කියන්නේ කට්ටිය? ඒ ගාන පිළිබඳ අදහසක්. ඒවට අංශක 72ක් ඇවිල්ලා තියෙනවා. එහෙමද? අපි කොහොමද මේ වැඩේ කරගන්නේ? හොඳයි පොඩ්ඩක් විතර දඟලන්න තියෙනවා නේද? එකම සමීකරණයක් තුල අන්‍යත පද ගොඩක් ආවොත් විසඳන්න බෑ ළමයි. එක සමීකරණයක් ගොඩ නගනවා නම් ඒ සමීකරණය තුල තියෙන්න පුළුවන් අන්‍යත පද එකක් පමණයි. එහෙම නැත්නම් සමගාමී සමීකරණ ගන්න වෙනවා. එහෙම නැත්නම් ඔයගලන්ට සමගාමී සමීකරණ ගන්න වෙනවා. සමගාමී සමීකරණ ගත්තොත් විසඳන්න පුළුවන්. හදපු කෙනෙක් ඉන්නවාද? මට හිතෙනවා එක්කෙනෙක් විතර හදලා ඇති කියලා.
ඔන්න බලන්න මම මේක හිතන විදිය. හරි. මුලින්ම මම දකිනවා මෙන්න මේ මුළු තුන දිහා. මම මෙන්න මේ මුළු තුන දිහා බලනවා. ඕගොල්ලෝ මේ මුළු තුන දිහා බැලුවොත් ඕගලන්ට පේන්න ඕනේ මේ කියන ත්‍රිකෝණයේ පාදය දික් කිරීමෙන් නේද මේ බාහිර කෝණය හැදුනේ. එහෙම නේද? එහෙනම් මේ බාහිර කෝණයේ විශාලත්වය ඇවිල්ලා සමාන වෙන්න ඕනේ එහි අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුට. ඒ කියන්නේ සීදන 90ට සමාන වෙන්න ඕනේ නේද 2යි. ඕගොල්ලෝ පිළිගන්නවද ඒ කතාව? ඔන්න මුල්ම සම්බන්ධය මම ගත්තා. සීදන 90 සමානයි 2යි. ඕගොල්ලෝ පිළිගන්නවද ඒ කතාව? හරි නේද? වැරද්දක් නැහැනේ. තව දෙයක් මට දැන් පේන්න ගන්නවා. මොකක්ද? මම මේක එක කියලා ලේබල් කරන්නම්කෝ. මට ඕක විසඳන්න බැරිද? දැන් අයිමි කල්පනා කරනවා මෙයා මොකටද මේක එක කියලා සම්බන්ධ කරලා එක කියලා සම්බන්ධයක් විතර ලියාගන්නේ? ඕක බැරි අපිට විසඳන්න. අපිට ඕක විසඳන්න බැරිද? මේක විසඳන්න බෑ. ඇයි අපිට ඕක විසඳන්න බැරි? ඕක ඇතුලේ අන්‍යාත පද දෙකක් තියෙනවා. මේක ඇතුලේ අන්‍යාත පද දෙකක් තියෙනවා. ඒකයි විසඳන්න බැරි. A දන්නෙත් නැහැ C දන්නෙත්. ඉතින් අන්‍යාත පද දෙකක් තියෙන සමීකරණයක් විසඳන්න බෑනේ. එහෙනම් තව උදව්වක් ඕන වෙනවා. තව සමීකරණයක් ඕන වෙනවා. දැන් මම හිතනවා මෙහෙම දෙයක්. මේ කියන මුළු හතර දැක්කොත් අපේ ළමයි බලන්න මේ කියන මුළු හතර ඕගොල්ලෝ දැක්කොත් මේ මොකද්ද මේ මුළු හතරෙන් කියවෙන්නේ? මේ මුළු හතරෙන් කියවෙන්නේ මොකක්ද? චතුරස්‍රයක්. එහෙනම් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතු කීයක් වෙන්න ඕනේ? චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 360යි නේද? අංශක 360යි නේද? එහෙමනම් එතනින් මම තව සම්බන්ධයක් ගන්නවා. මේක 2යි A. මේක C. මේක 90යි. මේක B. හැබැයි ඕගොල්ලෝ දන්නවා මෙතන A නම් මෙතනත් මොකද වෙන්න ඕනේ? A වෙන්න එපේ. B කිව්වත් එකයි A කිව්වත් එකයි. ඇයි සම්මුඛ කෝණ සමානයිනේ. මේ ප්‍රතිමුඛ කෝණ සමානයිනේ. එහෙනම් චතුරස්‍රය සලකලා තව සම්බන්ධයකට යනවා මම. C ධන 2A ධන මෙතන මට A කියලා ගන්න පුළුවන් B අතහැරලා ධන 90 සමානයි අංශක කීයද 360යි අංශක 360 වැරද්දක් නැහැ නේ. එහෙනම් මේක ටිකක් සුළු කරගත්තොත් C ධන 2A ධන ඒ කියන්නේ 3යි මම මොකද කරන්නේ ධන 90 යවනවා අනිත් පැත්තට. ඒක අනිත් පැත්තට යද්දි මොකද වෙන්නේ? ඍණ 90ක් වෙනවා. ඊට පස්සේ මම මෙහෙම වැඩක් කරනවා. මම දන්නවා C ධන 92යි A කියලා. දැන් මම මොකද කරන්නේ? මේ සමීකරණය තුල නැවතත් අන්‍යත පද දෙකක් තියෙනවානේ. හරි මම මේක විසඳ ගන්නම්කෝ. 270යි. හරි මම ওই දෙක අරගෙන හරි මම ඒක ලේබල් කරන්නම්කෝ අංක 2 කියලා. අංක 2 කියලා ලේබල් කරන්නම්කෝ. වැරද්දක් නැහැනේ. නැහැ. B කියන එක හොඳයි. දැන් කෙනෙක් අහනවා ඔයා කොහොමද මේ B කියන එක A කියලා ලියාගන්නේ? එහෙම පුළුවන්ද? අපිට පුළුවන්ද B කියන එක A කියලා ලියාගන්න? මම B කියන එක A කියලා ලිව්ව නෙවෙයි. මම B කියන අකුර වෙනුවට A කියන අකුරක් දැම්ම නෙවෙයි. වරදවා තේරුම් ගන්න එපා එහෙම. මම B අකුර ගානෙන් ඉවත් කරලා ඒ වෙනුවට A අකුර දාගත්තා නෙවෙයි. මම B කියන්නේ Aම නිසා B එකයි A එකයි දෙකම එකක් නිසා B අකුර වෙනුවට මේ කියන සමීකරණය ගොඩනගද්දී B අකුර වෙනුවට A අකුර දැම්මා. ඔතන B අකුර තිබ්බත් වැරද්දක් නැහැ. හැබැයි මම B අකුර වෙනුවට A අකුර දැම්මා. ඇයි? ඔය දෙකම එක වගේ හින්දා. ප්‍රතිමුඛ කෝණ වලින් සමානයිනේ. එහෙම කරන්න හේතුව උනේ මේකයි. මගේ පළවෙනි සම්බන්ධය මම ගොඩනගලා තියෙන්නේ C කියන නොදන්නා පදයයි A කියන නොදන්නා පදයයි ඇසුරේ. එතකොට මගේ දෙවෙනි සමීකරණයත් මං ගොඩනගන්න ඕනේ ළමයි
ඒ අකුරු දෙකෙන්ම තමයි. අන්‍යාත පද අර කලින් සමීකරණේ තිබ්බ අන්‍යාත පද වලින්ම තමයි. මම B දාගත්තොත් එතකොට පද තුනක් එනවා. A B C කියලා. ඒකයි මම B අතෑරලා A වෙනුවට A කියලා දැම්මේ. හරිද දේව්ෂාත්? හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. හරි. ඒකේ අඩුපාඩුවක් දේව්ෂාත් තියෙනවා එතකොට. මෙතනදී අපිට ඒක එහෙමයි කියලා ගන්න වෙනවා. නැත්තම් මේ ගැටලුව විසඳන්න බෑ. ඒක ගැටලුව තුල තිබ්බ වැරද්දක් තමයි. අඩුපාඩුවක් තමයි. හරිද දේව්ෂාත්? ඒක ඇත්තටම ඒක එහෙම වෙන්න ඕනේ. දේව්ෂාත්ගේ අදහසක් තියෙනවා. ඉතින් අපි කොහොමද දන්නේ මේක ප්‍රතිමුඛ කෝණ කියලා? අපිට දීලා නැහැනේ මේ රේඛා දෙක සරල රේඛා දෙකක් කියලා. ඇත්තටම ගැටලුව තුල මේ කියන රේඛාවයි මේ කියන රේඛාවයි සරල රේඛා වේ කියලා දෙන්න ඕනෙමයි. ඒක මේ ගැටලුව තුල තියෙන අඩුපාඩුවක් තමයි. ඒක හරි. ඒක හිතපු එක ගොඩක් හොඳයි. එහෙනම් දැන් අපි ඒක සරල රේඛාවක් කියලා හිතලා ප්‍රතිමුඛයි කියලා ගමුකෝ. 1 සහ 2 කියන සම්බන්ධතාව දෙක පාවිච්චි කරලා අපි 9 වසරේදී ඉගෙන ගන්නවා. හරි. අපි 9 වසරේදී ඉගෙන ගන්නවා මොකද කරන්නේ? 9 වසරේදී ළමයි අපි ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම කතාවක්. ඔව් හර්ෂණී එහෙම ගන්න මේ ඕෂාදි එහෙම ගන්නත් පුළුවන්. හරි. එතකොට අන්න ඒ කාරණේ භාෂි මේකනේ. ඒක එහෙම දීලා තියෙන්නේ. දැන් තව කෙනෙක්ගේ ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ දෙක එක වගේ නම් මොකටද අන්‍යත පද දෙකක් දාලා තියෙන්නේ? A හා B කියලා අන්‍යත පද දෙකක් දාලා තියෙන්නේ. ඇයි එහෙමනම් ඔතනට ගැටලුවේ අන්‍යත පද දෙකක් දාන්නේ? Aම දාන්න තිබ්බනේ. එහෙම නැත්නම් Bම දාන්න තිබ්බනේ. එහෙම දාලා තියෙන්නේ. ඒගොල්ලෝ අපිට කියන්නේ නැහෙනේ A එකයි B එකයි සමානයි කියලා. භාෂි අපිට එතන දීලා නැහැ A එකයි B එකයි සමානයි කියලා. හරිද? අපි ඒක අපි දන්න ප්‍රමේයක් පාවිච්චි කරලා අපි දන්න නියමයක් පාවිච්චි කරලා අපි ඒක එහෙමයි කියලා හිතනවනේ. ඒක අපි විසින් හොයාගත්ත දෙයක් එතකොට. ඇත්තටම මේගොල්ලෝ ගැටලුවේ A එකයි B එකයි සමානයි කියලා දුන්නේ නැහැ. අපි ඉගෙනගෙන තියෙන ප්‍රමේයක් පාවිච්චි කරලා ප්‍රතිමුඛ කෝණ සමානයි කියන ප්‍රමේය පාවිච්චි කරලා A එකට B එක සමානයි කියලා ගන්න. ඒ ප්‍රමේය දන්නේ නැති කෙනෙක් එහෙම එකක් දන්නේ නැති කෙනෙක්. එතකොට අපිට පුළුවන් ද A එකයි B එකයි සමානයි කියලා. ඉතින් එයා දන්නේ නැති කෙනෙක් නම් එයාට බෑනේ ඔය වැඩේ කරන්න. එතකොට ඒගොල්ලෝ එතනදී බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලන්ට පුළුවන් ද ප්‍රතිමුඛ කෝණ යුගල් සමානයි කියන ප්‍රමේය. ඒකත් මෙතනදී වෙච්ච පරීක්ෂාවක් වෙනවා. හරිද? දැන් ඉතින් ඔය අංක 1 සහ අංක 2 කියන සමීකරණ දෙක පාවිච්චි කරලා ඔය කියන සමීකරණ දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ විසඳුමට යන්න. බලන්න සමීකරණ දෙකේ ගැළපෙන ජෝඩුවක් ඉන්නවද කියලා. ළඟදීම සමගාමී නැවත කියලා දෙන්න. මේ 9 වසර මතකෙන් මේ 100කට 100ක ගැළපෙනවනේ. C ගැළපෙනවා. එහෙනම් අවුලක් නැහැ. C ගැළපෙනවා. එහෙමනම් අපිට පුළුවන් අංක 1යි අංක 2යි පාවිච්චි කරලා C ව ඉවත් කරගන්න. බලන්න C ගේ ලකුණ. මෙතන ධන C මේකත් ධන C. එහෙනම් එකතු කරොත් ධන C ට ධන C කැපිලා යන්නේ නැහැ. එකතු වෙනවා. ධන C ට ධන C එකතු වෙනවා. එහෙනම් මේ දෙක කැපිලා යන්න නම් අංක 1යි අංක 2යි මොකක් කළ යුතුද? අඩු කරන්න සිද්ධ වෙනවා. හරිද? එහෙනම් මම අංක 1න් අංක 2 අඩු කරන්න. වම් අත පැත්තට වම් අත පැත්ත, දකුණු අත පැත්තට දකුණු අත පැත්ත. වම් පැත්තට වම් පැත්ත අඩු කරමු, දකුණු පැත්තට දකුණු පැත්ත. එහෙනම් C ධන 90න් අඩු කරමු දෙවෙනි කොටස ලියද්දී අනිවාර්යයෙන්ම වරහන C ධන 3යි. දකුණට දකුණ. එහෙනම් 2යි අඩු කිරීම ඍණ 270. 2යි අඩු කිරීම 270. වරහන් ඉවත් කරොත් C ධන 90 ඍණ C ධන ඍණ 3යි. 2යි එකෙන් 270ක් අඩු කරන්න බෑනේ. ඒක එහෙමම තියෙනවා. දැන් බලන්න ගැළපෙන ජෝඩුව කැපිලා යනව නේද කියලා. ධන C ට ඍණ C කැපිලා යනවා. ඔව්. ඒක තමයි දේවශත් කරලා තියෙන්නේ. ඒක තමයි මම කරලා තියෙන්නේ. හරි. එහෙනම් දැන් මොකද කියන්නේ? 90 ඍණ 3යි සමානයි 2A ඍණ 270. දැන් අපිට ළමයි ඔය කියන සමීකරණය විසඳන්න බැරිද?
එහෙම නැතිව අපිට තව සම්බන්ධයක් ගන්න බෑ නේද දේව්ෂාද? අපිට ওই සමීකරණ දෙක විසඳන්න බෑ. එක සමීකරණයක් විතරක් අරගෙන විසඳන්න බෑනේ. අපිට තව උදව්වක් ඕන වෙනවනේ. ඒ නිසා තමයි මම මේ වැඩේ කරේ. එක සමීකරණයකින් ඔය කියන කාරණේ सिद्ध කරන්න බෑ. අන්‍යත පද දෙකක් යන. එක සමීකරණයක් විතරක් අරන් කරන්න පුළුවන් නම් අවුලක් නෑ. එක සමීකරණයකින් කරගන්න බැරි හින්දායි සමීකරණ දෙකක් ඕන. හරි. ඉතින් ඒ ත්‍රිකෝණය ඇතුලේ අපිට කාරණා දෙකක් දේවෂාත් දන්නේ නෑනේ. මම සලකන්නේ ඒක. මට ලබා දීලා තියෙන තොරතුරු වලින් වැඩිම තොරතුරු ප්‍රමාණයක් දීලා තියෙන ත්‍රිකෝණය. දැන් මම ලොකු ත්‍රිකෝණය ගත්තොත් දේවෂාත් මම මේ කෝණෙත් දන්නවා කීයද කියලා, මේ කෝණෙත් දන්නවා කීයද කියලා. ඒ අනුව මට ටක් ගාලා පැහැදිලි වෙනවා ලොකු ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා හැදෙනවා, බාහිර කෝණෙත් දීලා තියෙනවා. එතනින් මට සම්බන්ධයක් ගන්න පුළුවන් නේද කියලා. ඒ වගේම මට දීලා තියෙනවා චතුරස්‍රය ඇතුලේ කෝණ ටිකක්. ඒ නිසායි මම මේ ත්‍රිකෝණය මේ චතුරස්‍රය සැලකුවේ. හොඳයි. ඒකත් අවුලක් නැහැ. අපි දීලා නැහැනේ ඔසාදී අපිට c සමානයි 2යි a කියලා. එහෙම දෙකක් දීලා තියෙනවද? ඒකක් අපිට දීලා නැහැනේ. තේම අපිට එතනින් ගන්න දත්තයක් දීලා නැහැ නේද? අංශක ගානක් දීලා නැහැ නේද? ඒ නිසා අපිට බැහැ නේද? හරි. තේම ඔයා කිව්ව කතාව මට දැනෙන්න පැහැදිලි වුණා. හොඳයි. ඔව්. තව කාරණයක් දැකලා තියෙනවා. හොඳයි. මෙච්චර දුර යන්නේ නැතුව කාරණයක් තියෙනවා නේද? ඔව්. කෙනෙක්ගේ අදහසක් තියෙනවා තව විදියක්. හරි. මම මේ විදිය ඉවර කරලා ඉන්නම්. අපිට මේක විසඳන්න බැරිද කියන්නකෝ දැන්? අපිට මේක විසඳන්න බැරිද කියන්නකෝ? පුළුවන් නේ මීට වඩා ලේසි කෙනෙක් තියෙනවා. දැන් ওই සමීකරණය විසඳන්න පුළුවන් නේ අපිට? ඇයි විසඳන්න පුළුවන් කියන්නේ මම? මේකේ තියෙන්නේ අන්‍යත පද එකක් විතරයි. ඒ විතරයි තියෙන්නේ. එහෙම නේද? එහෙනම් විසඳන්න පුළුවන්. ඔක්කොම ඒලාව එක පැත්තකට ගමු. ඍණ 3යිත් ගමු මේ පැත්තට. ඍණ 270 ගමු මේ පැත්තට. එහෙනම් ඍණ 270 මේ පැත්තටදී ධන 270යි. ඍණ 3යි මේ පැත්තටදී ධන 3යි වෙනවා. එහෙනම් මෙතනින් අංශක 360යි. මේ දෙන්න එකතු කරොත් 5යි. එහෙනම් දෙපසම 5න් බෙදමු. ඒ අනුව අපිට එනවා A වල පිළිතුර කීයක් කියලාද? 7යි 2යි. හොඳයි. ගොඩක් කට්ටිය මේ විදිය නම් කවදාවත් දකින්නේ නැහැ. ඒක මට විශ්වාසයි. හොඳයි. සමහරක් විට ඔයගොල්ලෝ මේ ක්‍රමයක් දැකලා ඇති. හොඳයි. කෙනෙක් දෙන්නේගේ අදහසක් තිබ්බා මේ විදියට හදන්නත් පුළුවන් නේද කියලා. හොඳයි. අනිත් කෙනාගේ අදහස තමයි දේවශාදුත් මම හිතන්නේ මට ඒක තමයි කිව්වේ. මෙන්න මේ කියන පොඩි ත්‍රිකෝණය බැලුවොත් මෙන්න මේ කියන පොඩි ත්‍රිකෝණය බලලා මෙන්න මේ කියන පොඩි ත්‍රිකෝණය බලලා ඔය කියන ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් බාහිර කෝණ හැදිලා තියෙනව නෙමෙයි. මෙතන බාහිර කෝණයක් තියෙනවා. මෙතන බාහිර කෝණයක් තියෙනවා. මේකත් බාහිර කෝණයක්. එහෙම නේද? එහෙනම් බාහිර කෝණ තුන විතරක් අරගෙන මේක තමයි මම මුලින්ම දැක්කේ නැති දෙය. මගේ ඔළුවේ තිබ්බේ අනිත් විදිය. සමාන කරන්න පුළුවන් නේද කෙලින්ම අංශක 360ට. මෙච්චර දුර යන්නේ නැහැ එතකොට. මේ පියවරල් සියල්ල කෙටි වෙනවා මේ විදියට. එහෙනම් 5යි සමානයි 360යි. එහෙනම් දෙකසම 5න් බෙදුවොත් a සමානයි 72යි. ඔන්න ඒ හොයන්න පුළුවන් තව විදියක්. මේ කියන ත්‍රිකෝණයේ බාහිර කෝණවල එකතුව. මේ කියන ත්‍රිකෝණයේ බාහිර කෝණවල එකතුව. ඔව්. ඒක තමයි ලේසි විදිය. මෙච්චර දුර හිතන්නේ නැතුව. දුල්මිනි දැක්කද ඒ පාර ත්‍රිකෝණයේ බාහිර කෝණවල එකතුව. ත්‍රිකෝණයේ බාහිර කෝණවල එකතුව. හරි. ප්‍රසාද දෙනවා නම් ඒකත් හරි. ඒකත් අවුලක් නැහැ. හරි.
මටත් මුලින් අන්නේ කාරණාව එකපාරටම දැක්කේ නෑ. හරි මං කිව්වේ ඒකයි. සමහරක් වෙලාවට අපි හිතන ජ්‍යාමිතියේ අපි දකින වෙනම පැත්තක් ඒක ටිකක් දීර්ඝ වෙන්න පුළුවන්. ඊට වඩා සරල ක්‍රමයක් තව තියෙන්නත් පුළුවන්. හොඳයි දෙන්නෙක් විතර ඒ ක්‍රමයට හදලා තියෙනවා. තේම හොඳයි, දිව්‍යන් හොඳයි. ඒක දැකලා තියෙනවා. දේවශාදුත් ඒකද කිව්වේ මට? මං හිතන්නේ ඒක නෙවෙයි කිව්වේ නේද? ඒ විදිහට ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් අපි පොඩි වෙනසකටත් එක්ක ඔන්න සමගාමී සමීකරණ භාවිතා කරලා ඒව හොයලත් තියෙනවා. එහෙම ගන්නත් පුළුවන්. A එක දන්නවනම් දැන් ටක් ගාලා B එක කියන්න පුළුවන් අපිට. බෙනුක පැහැදිලි නේද? කෞෂාන් B එකත් එහෙමනම් කීයද? අංශක 72යි. ප්‍රතිමුඛ කෝණ හින්දා. හරිද? ලේසි පාර තමයි අරක. ඔය දැන් මම කරපු මේක. මේ විදිහට හදන එක. මේ විදිහට ගන්නත් තිබ්බා. බැරි කමක් නැහැ. දැන් අපි C ව හොයන්නත් එපේ. C ව හොයාගන්නේ කොහොමද? D ව හොයලෙමු ඉස්සෙල්ලා. 2A දන්නවනේ. A 72 නම් 2A කියන්නේ 144යි. එහෙනම් අපිට එතනින් D ව හොයාගන්න පුළුවන්. එහෙනම් D කියන්නේ D ඇවිල්ලා 180න් 144ක් අඩු කරන්න. එහෙනම් D සමානයි අංශක 36යි. ඔන්න එතකොට AB හරි. D එකත් හරි. C එක හොයන්නත් එපා. දැන් චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ වලින් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හදාගෙන ආපු විදියට A සමානයි 72 අපිට ආදේශ කරන්න පුළුවන් අංක එකට. එහෙම හැදලා ගන්නත් පුළුවන්. A සමානයි 72 අංක එකට ආදේශය. අංක 1 කියන්නේ C ධන 90 සමානයි 2A. A වෙනුවට ආදේශ කරමු අපි 72. එහෙනම් C තනි කරන්න ධන 90 අනිත් පැත්තට යවමු. එහෙනම් 144 අඩු කිරීම 90ක් වෙනවා. එහෙනම් 54යි. ඒ විදිහට ගිහිල්ලා ගන්නත් පුළුවන්. කිසි අවුලක් නැහැ. එහෙම නැත්නම් චතුරාශ්‍රයේ අභ්‍යන්තර කෝණ වල එකතුව 360යි කියලා අරගෙන ඒකෙන් කරන්නත් තිබ්බා. මම හරිද බලන්න මගේ සුළු කිරීම 54ක් එන්න ඕනේ. හොඳයි විහඳු. නෑ ලොකු විභාගයකදී දුල්මිනී අනිවාර්යයෙන්ම දෙනවා. හරි. අපි ඔය සාමාන්‍යයෙන් කරන වාර විභාගවලදී මේ වගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් ලොකු විභාගයක් O level A level ඒ වගේ විභාගයක්දී එහෙම තොරතුරු අඩු වෙන විදියට වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ගැටලුව 100%ක් හරියට දෙනවා. පොඩි එක්සෑම් වලදී අපිට දෙනවා ඉතින් ඒවා එතකොට අපි සරල රේඛා විදියට සලකනවා. හොඳයි ඒක දෙයක් තිබ්බ නේද? ඔන්න අපේ ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 2. අද දවසේ කතා කරපු රචනා ප්‍රශ්නාංක 2. ඒකේ දෙයක් තිබ්බා. වැදගත් කාරණා ගොඩක් තිබ්බා ඒකෙදි. අපි එක පැත්තක් දැක්ක සමගාමී සමීකරණ වලින් විසඳන්න. එතකොට බලන්න ජ්‍යාමිතියට බීජගණිතයත් උදව් කරනවා. බීජගණිතයත් උදව් කරනවා ජ්‍යාමිතිය ප්‍රශ්නයක් විසඳ ගන්න. අපේ සුළු කිරීමේ පැත්තට. ඒ වගේම අපිට අමතක වෙලා තිබ්බ දෙයක් තව දැක්කා අපි ත්‍රිකෝණයක පාද දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ එකතුව 360ක් කියන විත්තිය. ඒකත් අපි එකපාර දැක්කේ නැති දෙයක්. හරි මම යන්න අද දවසේ තුන්වෙනි ගැටලුව රචනා ප්‍රශ්නාංකයකට. හරි තුන්වෙනි ගැටලුවේ තියෙන ප්‍රමේයයක් ඔප්පු කරන්න. ත්‍රිකෝණයක පාද දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට සමාන වේ කියන ප්‍රමේය ඔප්පු කිරීම. ඉතින් මේ ප්‍රමේය ඔප්පු කිරීම අපිට දත්තයක් විදියට දෙනවලු. මේක ඉතින් ඕනම කෙනෙක්ට කටපාඩමින් කරන්න පුළුවන් වැඩක්. ගොඩක් විට දැන් එන ප්‍රශ්නවලදී ගොඩක් විට මේ වගේ දේවල් අහනවා අඩුයි.
අටපාඩම් කළ කරන ඒවා එන්නේ නැති තරම් මේ ප්‍රමේයයක් ඔප්පු කරන්නේ. එහෙනම් දත්තේ තමයි ABC කියන ත්‍රිකෝණයේ BC පාදය B තෙක් දික් කර ඇත. ඉතින් අපි ඔප්පු කරන්න හදන දේ සාධනය කළ යුතු දේ පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ACD ඒ ඇවිත් සමාන වෙනවා එහි අභ්‍යන්තර සම්මුඛ එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වෙයි. කියන්නේ ABC ධන BAC BAC ධන ABC මේ කෝණ දෙකේ එකතුවට මේක සමානයි කියන්නේ. එතකොට අපි මේ කියන ප්‍රමේය ඔප්පු කරද්දී පොඩි නිර්මාණයක් කරා. මොකක්ද අපි කරගත්ත නිර්මාණය? AB කියන පාදයට සමාන්තරව CE රේඛාව නිර්මාණය. AB කියන රේඛාවට සමාන්තරව CE කියලා රේඛාවක් නිර්මාණය කරගත්තා. මේ පාදයට සමාන්තරව. එහෙනම් අපි සාධනයට ගියොත් මුලින්ම අපි ගලපමු ABC ත්‍රිකෝණය හරිය. මුලින්ම අපිට පෙන්වන්න පුළුවන් BAC කෝණය සමානයි මේ කෝණය ඇවිල්ලා සමානයි මෙන්න මේ කෝණයට. ACE ට. එහෙනම් ACE කියන කෝණය සමානයි BAC ට. ඔන්න මම ඔප්පු ලියාගත්ත පළවෙනි සම්බන්ධය. හේතුව ඇයි සමාන වෙන්නේ? ඒකාන්තර කෝණ යුගල්. ඒකාන්තර කෝණ යුගල්. හරිනේ. එක කියලා ලේබල් කරගන්නම්. ඊළඟට තව ECD කියන කෝණය ECD කියන කෝණය ඇවිත් සමාන වෙනවා ABC කියන කෝණයට. ඒකට හේතුව ඒකාන්තර කෝණ යුගල්. ඒක අංක 2 කියලා ලේබල් කරගන්න. මෙයා ඇවිත් සමානයි මෙන්න මෙයාට. මෙයා ඇවිල්ලා සමානයි මෙන්න මෙයාට. දැන් කට්ටිය මතකද අපි මොකද කරේ කියලා මෙතනින් පස්සේ. අපිට ඕනේ මේ මුළු කෝණේ හදාගන්නනේ. මුළු කෝණේ හදාගන්න මම අංක 1 සම්බන්ධයයි අංක 2 සම්බන්ධයයි අරගෙන ඉවර වෙලා මොකද කරන්නේ? එකතු කරනවා. අන්න හරි. 1යි 2යි එකතු කරනවා. එහෙනම් වමට වම දකුණට දකුණ. ACE කෝණය ධන ECD කෝණය ඇවිල්ලා සමානයි BAC කෝණය ධන ABC. ඉතින් මේ කෝණ දෙකේ එකතුව කියන්නේ අර විශාල කෝණේ නේද? බාහිර කෝණේ නේද? ACD. එහෙනම් ACD සමානයි BAC ධන ABC. මෙන්න ඔප්පු කිරීම. අන්න හරි. මට තව වැරද්දක් වෙලාලු. ඒකාන්තර කෝණ විදියට ගන්න බැහැනේ අතන. මෙතන තියෙන ඒකාන්තර කෝණ නෙවෙයිනේ කට්ටිය. මෙතන තියෙන්නේ මොකක්ද? F අකුරක්. එහෙනම් එතන එන්න ඕනේ මොකක්ද? අනුරූප කෝණ යුග. අනුරූප කෝණ යුග. මේ කෝණ කියන එක සංකේතයේ කෙටියෙන් දක්වන විදිය. අනුරූප කෝණ යුග. හරිනේ. ඔන්න ප්‍රමේය ත්‍රිකෝණයක පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමානයි කියන කතාව. ඒක ඉතින් අපි ඔප්පු කිරීම බලන්න මම ප්‍රමේයංක 1 විදියට ඕගලන්ට දුන්නේ ඕක. ඒක තමයි ඉතින් නැවත ඔය අහලා තියෙන්නේ. හරි ඊළඟ කතාව යමුද බලන්න. ඊට පස්සේ ඉතින් ඔන්න කෝණ හොයන්න තියෙනවා.
හරි. දුල්මෙනි ඒකත් හරි. ඒක කිසි වැරද්දක් නැහැ. එතන අර පළවෙනි සමීකරණේ මම ගත්ත පළවෙනි සමීකරණයෙන් තමයි ඔයා ඔය කියන විදියට C වල අගය A ඇසුරින් ඔයා ලිව්වේ. ඔයා C සමානයි 2 ඍණ A කියලා ලියනව නේද? ඒක ගන්නේ ඔයා පළවෙනි සමීකරණේ පාවිච්චි කරලා. මම එහෙම පාවිච්චි නොකර සමගාමී විදියට කරා. එහෙම කරන්නත් තිබ්බා. ඒකේ වැරද්දක් නැහැ. එකම දේ කරලා තියෙන්නේ අපි දෙන්නම. ඔයත් පළවෙනි සම්බන්ධය අරගෙන ඒකෙන් ඔයා C යුක්ත කරලා ඒ යුක්තය තමයි දෙවෙනි සමීකරණයට ඔයා ආදේශ කරලා තියෙන්නේ. ඇත්තටම බලන්න ඒක තමයි වෙලා තියෙන්නේ. ඒකේ වැරද්දක් නැහැ. මං ගත්ත සම්බන්ධ දෙක ඔයා අරන් තියෙනවා වෙනස තමයි සමගාමී විදියට නොකරපු එක. එහෙමනම් අපි රෝමාංක 1 හොයාගත්තොත් කවුරු හරි m 110ක් එනවා නේද? ඔව් දෙව්ෂත් කියන 110ක් එනවා කියලා මට හිතුණා. 110ක් එනවා නේද? හර්ෂණී කියන එක නෙවෙයිද? අයිනිත් කියනවා 110යි කියලා. 110 නොවන කට්ටියකුත් ඉන්නවා වගේ. ඔව් තේම හිතන්නේ 110යි කියලා. ඔව් හර්ෂණීත් හිතන 110යි කියලා. සඳමිනි නම් කියනවා ඒක එහෙම නෙවෙයි කියලා. හොඳයි 110 ගත්ත අය මෙහෙමනේ ගත්තේ. ඔව් තුෂාරට දැන් අදහසක් එනවා. දෙව්ෂාට්ටත් දැන් ඔන්න පොඩ අදහසක් එනවා. මගේ අතින් වැරද්දක් වුණා නේද කියලා. 110 ගත්ත මිනිස්සු ගන්න මෙන්න මෙහෙමයි. හොඳයි තේම. 110 ගත්ත මිනිස්සු හිතන්නේ මේකමයි. අනේ බලන්නකෝ පෙට්ටි 100 අකුරක් තියෙනවනේ. එහෙනම් මෙතන 70 නම් අනේ හරි සිම්පල්නේ. මේක 110යිනේ කියලා. එහෙම නේද දේව්ෂාල්? එහෙම තමයි කල්පනා කරේ. භාෂිත අනිවාර්යෙන් m සමානයි 110යි කියලා දාලා ඇති. ඇයි මිත්‍ර කෝණ තියෙනවනේ. මිත්‍ර කෝණ එකතු 180යි. එන 180ෙන් 70ක් අඩු කරලා කෞෂානුත් දාලා ඇති එහෙම කියලා. ඔව් දැන් දෙව්ෂාත් කල්පනා කරනවා ඇයි ඒක එහෙම කරන්න බැරි? අන්න දැන් අයිමිට සිහි කල්පනාව ආවා. ඔන්න දැන් සිහි කල්පනාව ආවා. ඇයි අනේ උතන මිත්‍ර කෝණ ගන්න බැරි? දෙව්ෂාත් කල්පනා කරනවා. ඔව් රේඛා මොකද? සමාන්තරද? මෙන්න මේ රේඛාවයි දෙව්ෂාත් මෙන්න මේ රේඛාවයි සමාන්තරද? ඔව්ද කියන්නකෝ බලන්න. ওই රේඛා දෙක සමාන්තරද? එහෙමනම් ඉතින් පුළුවන්. ওই රේඛා දෙක සමාන්තර නැහැ. විදුනිතර සිහි කල්පනාව ඇවිල්ලා. එහෙනම් මෙතන ගන්න බෑ අනේ මොකක්ද? මිත්‍ර කෝණ කතාව ගන්න බෑ. එහෙම කරොත් වැරදි. මිත්‍ර කෝණ කතාවක් බෑ ගන්න. මොකද මේ රේඛා දෙක සමාන්තර වෙලා නැහැ. වෙන රේඛා දෙකක් සමාන්තර මේ රේඛාවයි තමයි සමාන්තර. එහෙනම් අනේ ඔයගොල්ලෝ මෙන්න මේ කෝණේ දකින්න ඕනේ. මෙතන 130 නම් මෙතනත් කීයද? 130යි නේද? ඇයි මේ පැත්තට f එකක් තියෙනවා මේ. අයිති කල්පනා කරන්න. මේ පැත්තට තියෙනවා f අකුරක් මේ. මේක 130 නම් අනිවාර්යෙන් මේකත් මොකද වෙන්න ඕනේ? 130යි. අනුරූප කෝණ ඇතියන්ත. එහෙනම් එතන 130 නම් දෙයියනේ. m එකක් කීයද? 130යි. බහුතරයක් 110 අරගෙන ඇද්දි. ඔන්න ගන්න ඕන විදිය. ඉතා ඉක්මනින් රැවටෙනවා. ඉතා ඉක්මනින් ওই ගාන රැවටෙනවා. හර්ෂිනී දැන් පැහැදිලි නේද? 110 නොවෙන්නේ ඇයි කියලා. හොඳයි. ගුණතිලක සතුටුදායකයි භාෂි සතුටුදායකයි. හරි. ඊළඟ කාරණේ රෝමාංක 2 මට කියන්නකෝ බලන්න. සයුරු කියාවි බලන්න අපිට x කියන්නේ කීයද කියලා. හොඳයි. ඒක නම් මට හිතෙනවා ගොඩක් කට්ටිය හරි පිළිතුරේ ඉන්නවා. ඊතරම් හොඳයි. x කියන්නේ අංශක 120යි. very good. x කියන්නේ අංශක 120යි. ඒක අරගෙන තියෙනවා. ඒ කොහොමද ඒක ගන්නෙ? මෙතන අංශක 60ක් නම් මේ කෝණ 120ක් වෙන්නද? මෙතන 60ක් නම් මෙතන 120ක් වෙනවා. එහෙම නේද? එතන 120යි. ඉතින් මෙතන 120 නම් අනිවාර්යෙන් මෙතනත් කීයක් වෙන්න ඕනේද? අනුරූප කෝණ වලින් 120. මේක x නම් මේකත් x නේ. එහෙනම් හරි. ඊට පස්සේ y කොහොමද හොයන්නේ?
අපිට පුළුවන් මේක y නම් මෙතනත් y නේ. අපිට y දාගන්න පුළුවන්. එහෙනම් y ධන 48 ධන 120 සමානයි අංශක 180. ඒක විසඳලා අපිට y හොයාගන්න පුළුවන්. ඒ අනුව කට්ටිය y කීයක් එනවද 68යි 70යි 18යි නෙවෙයි 12යි. y කියන්නේ අංශක 12යි. ඔව් වශාදී එහෙම ගන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. සුභානි ඒක හරි. x සමානයි අංශක 120යි y සමානයි අංශක 12යි. හොඳයි සම්බිනි හොඳයි. ගුණතිලක ඒකේ අර්ථයක් නැහැ. ධර්මපාල හොඳයි. ඔන්න රෝමාංක 1 සහ රෝමාංක 2. අපි කලින් සාකච්ඡා කරපු ප්‍රශ්නාංක 2 තරම් කෝණ හොයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් විතර රැවටෙන්න පුළුවන්. එච්චරයි. ඔන්න අංක 3 හරි එහෙමයි. අද දවසේ ජ්‍යාමිතිය යටතේ රචනා ප්‍රශ්න යටතේ කතා කරන 4 වෙනි ගාන ලක්ෂණි මොකටද හරි නේද? අර්ධ තියෙයිද? මෙත්නි විරුණ මොකටද හරිද? ඊළඟ කතාව ප්‍රශ්නාංක 4 ත්‍රිකෝණ අංග සමාන අවස්ථා දෙකක් විස්තර සහිතව ලියන්නලු. ඉතින් විස්තර සහිතව ලියනවා කියන්නේ අපි කොහොමද කරන්නේ කියලා. අංග සම අවස්ථා කීයක් තිබ්බද මතකද? අංග සම අවස්ථා 4ක් තිබ්බනේ. මතකද දැන් 4? එක පාපාපා අවස්ථාව, දෙක විදිහට මම ගත්තොත් පාකෝපා අවස්ථාව, ඊළඟට තුන අවස්ථාව විදිහට කෝකෝපා අවස්ථාව, අවසාන අවස්ථාව කර්ණපා අවස්ථාව. විස්තරාත්මකව ලියනවා කියන්නේ යම් ත්‍රිකෝණ යුගලක පාද තුනට පාද තුන ගැලපේ නම් පාද තුනට පාද තුන සමාන කළ හැකි නම් මෙම ත්‍රිකෝණ දෙක පාපාපා අවස්ථාව යටතේ අංග සම වේ. අන්න ඒ වගේ ලියන්න තියෙනවා. ඒකේ ලොකු දෙයක් නැහැනේ. පාකෝපා කියද්දි ඒ විදිහමයි පාද යුගල් දෙකයි කෝණ යුගල් එකයි සමාන කරන්න පුළුවන් නම් නමුත් ගැලපෙන පාද දෙකට අන්තර්ගත කෝණය ගැලපිය යුතුයි. ඒකත් විශේෂයෙන් ඔළුවේ තියෙන්න ඕන දෙයක්. කෝකෝපා ගද්දි කෝණ යුගල් දෙකයි පාද යුගල් එකයි නමුත් පාද යුගල් ත්‍රිකෝණ දෙකේ අනුරූප විය යුතුයි. හරියටම ගැලපෙන විදිහට තියෙන්න ඕන. කර්ණපා ගත්තොත් ඕනෑම ඍජු කෝණීය ත්‍රිකෝණ දෙකක කර්ණය සහ තවත් එක් පාදයක් සමාන කළ හැකි නම් කර්ණපාද අවස්ථාව යටතේ අංග සම කළ හැකියි. ඉතින් විස්තරාත්මකව ලියනවා කියන්නේ ඔක. හොඳයි මම යන්නම්කෝ ඊළඟ කාරණේට. ඒක චොල්ලපු දෙයක් නෙවෙයි. ඔව් මේක ඇතුලේ පොඩි අරුපුදයක් තියෙනවා. හරි මම ඒක විසඳන්නම්. මේක ඇතුලේ කට්ටිය ඒ අකුරු දෙකක් තියෙනවා. ඒ නිසා ඒකේ අඩුපාඩුවක් තියෙනවා. ඔව් දුල්මිනි මම හිතන්නේ ඒක දැකලා තිබ්බේ නැද්ද කොහෙද? ඒ කියන්නේ දුල්මිනි ওই ගාන කරලා නැහැ. ඒක තමයි දැකලා නැත්තේ. මෙතන B අකුර එන්න ඕනේ. ඔතනට එන්න ඕනේ B අකුර. ඔතනට B අකුර එන්න. දැන් හරි නේද? දීලා තියෙන තොරතුරු ටික ලකුණු කරගත්තොත් AB කියන පාදයයි AC කියන පාදයයි සමානයිලු. BAC කියන කෝණයේ සමච්ඡේදකය. ඔව්. එහෙනම් හොඳයි. මේ කෝණ දෙකට මේ කෝණ දෙක, ඒ කියන්නේ මේ කෝණ දෙක සමානයි කියන එක සමච්ඡේදකය තුලින් කියන්නේ. හොඳයි ගොඩක් කට්ටිය ඒක හදාගෙන තියෙනවලු සතුටුයි. BAC කියන කෝණයේ සමච්ඡේදකයනේ. එතකොට B අකුර එනවනේ දෙව්ෂාත් නේද? AD කියන්නේ සමච්ඡේදකය වෙනවලු. එහෙනම් අංග සම කරන්නලු. ක්‍රමාංක 1ේදී එහෙනම් ඒ සාධනය කරොත් අපිට මෙතුූප අදහස් දෙවි බලන්න. ABD ත්‍රිකෝණය සහ ADC ත්‍රිකෝණය සලකා
ගැළපෙන අංග තුන හිතුවොත් ඔව් යථාර හොඳයි. මොකද කියන්නේ? මුලින්ම කියන්න පුළුවන් AD කියන පාදය ඇවිත් සමානයි AD කියන පාදයට එක්ක. AD ට AD සමානයි. ඇයි? පොදු පාදේ. ත්‍රිකෝණය උඩින් ඇවිදගෙන ගියා නම් හොයාගන්න තිබ්බ එක පොදුයි නේද කියලා. ඊට අමතරව මේ කෝණට මේ කෝණේ සමානයි. ඒක සමච්ඡේදක. ඒක දත්තයක්. BAD කෝණය ඇවිල්ලා සමානයි CAD. ඒක මොකක්ද? දත්තයක් විදියට එහෙම නැත්නම් කෝණ සමච්ඡේදකයේ මගින් කියලා ලියන්නත් පුළුවන්. 2යි. තව එකක් ඕනේ. AB පාදයේ සමානයි AC පාදය. ඒකත් දත්තය. එහෙනම් අංග තුන ඔන්න හරි. පාද යුගල් දෙකයි කෝණ යුගලයි. පාද දෙක මැද්දේ කෝණේ තියෙනවා. එහෙනම් ABD ත්‍රිකෝණය අංග සම වෙනවා ADC කියන ත්‍රිකෝණයත් එක්ක. මොකක්ද අංග සම අවස්ථාව? පාද දෙක මැද්දේ කෝණයක්. පාකෝ පාක. ඔව් ඔයාලා කිව්ව කතාව හරි. ඊළඟට BD සමානයි DC. ඉතින් චූටි සාධනයක් ඒක. ඇත්තටම ඔප්පු කරන්න දෙයක් නැති තරම්. කෙලින්ම කියන්න පුළුවන් BD සමානයි DC කියලා. හේතුව විදියට අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන වීම. ඔව්. ඒක ගන්න දෙව්ෂාත් තර්කයක් තියනවාද? ඒක කොහොමද ගන්නෙ? කෝණයේ සමච්ඡේදකය. ඒක වැරදි දෙව්ෂාත්. ඒක සමාන වෙනවා තමයි. ඒක සමාන වෙන්නේ ත්‍රිකෝණ දෙක අංග සම වුණාට පස්සේ. අපිට කියලා නැහැනේ දෙව්ෂාත් 90යි කියලා. අන්න වැරදි තර්කයක්. මම ඕක ඔය පාඩමේදී අනිවාර්යෙන් ඔයගලන්ට කිව්වා. අපිට පුළුවන් ද ළමයි මෙතන 90යි කියලා කියන්න. මම මේ ප්‍රමේය ඔප්පු කරද්දී ඔක දෙතුන් වතාවක් කිව්වා. අපිට පුළුවන් ද මෙතන 90යි කියලා මුලින්ම ගන්න. ඒ තැනට යන්න පුළුවන්ද? බැහැ. අපිට දීලා නැහැනේ 90යි කියලා. 90ක් වෙනවා තමයි. ඒක හරි. ඒක වෙන්නේ ගොඩාක් දේවල් උනාට පස්සේ. ත්‍රිකෝණ දෙක අංග සම උනාට පස්සේ තමයි 90යි කියලා කියන්න පුළුවන්. ඊට කලින් අපිට කියන්න බෑ මෙතන 90යි මෙතන 90යි කියලා. ඒක එහෙනම් මාක් කරන්න ඕන. ලම්බකයි කියලා දෙන්න ඕන. එහෙම නැතුව දෙව්ෂාද 90 ගන්න බෑ. ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අංග සම උනාට පස්සේ 90 කතාවට එන්න පුළුවන්. ඊට කලින් 90යි කියලා කියන්න බෑ. ඔව්. ඔව්. අනිවාර්යෙන් මතක තියාගන්න දෙව්ෂාත් සමච්ඡේදකයක්. කෝණ සමච්ඡේදකයක් කියන එකේ අදහස වෙන කිසිවක් ඔලුවට ගන්න එපා. එකයි කියන්නේ. කෝණය සමානව ඡේදනය කරා. වෙන කතා ගන්න එපා. ඒ වෙන කතා වෙනවා. හැබැයි ඒක වෙන්නේ අර ත්‍රිකෝණ අංග සාම්‍ය වීම තුලින් විතරයි. උනාට පස්සේ ඊට කලින් කියන්න බෑ. හරිද? මේ කියන කතාවේ එක තේරුමයි තියෙන්නේ. මේ කියන කතාවේ එක තේරුමයි තියෙන්නේ. BAC සමච්ඡේදකය. BAC කියන කෝණය සමානව ඡේදනය වුණා. ඒකයි කතාව. එච්චර වෙන මොකුත් ගන්න එපා. ඒක 90යි කියලා දීලා නැහැනේ අයිනේ. එකක් 90 නම් අනික 90යි කියලා ගන්න පුළුවන්. දීලා නැහැනේ එකක්වත් 90යි කියලා. ඒ නිසා ගන්න බෑ. හරිද? හොඳයි. තව කෙනෙක්ගේ අදහස තියෙනවා මේක කෝකෝපා වලින් කරන්න බැරිද කියලා. දීලා තිබ්බොත් පුළුවන්. එහෙම වුණත් අයිමි පුළුවන්. තව කෙනෙක්ගේ අදහස තියෙනවා මේක කෝකෝපා වලින් කරන්න බැරිද කියලා. මොකද ඔයගලගේ අදහස? අන්න ඒක නම් පුළුවන්. අන්න ඒ අදහස එකක වෙනවා. ඇයි? මේ පාද දෙක සමාන හින්දා මේ කෝණයයි මේ කෝණයයි සමානයි. ඔව් නේද? පොඩ්ඩක් හිතන්න. සමද්විපාත ක්‍රමය. මේ පාද දෙක සමාන හින්දා මේ කෝණ දෙක සමානයි. ඒකයි හරි. එහෙනම් මේ කියන ත්‍රිකෝණ දෙක ඕගලන්ට ඕනේ නම් කෝකෝපා වලින් කරන්නත් තිබ්බා.
ඉතින් අපිට ප්‍රමේයවල් දෙකක් ගාව ගන්න ඕනේ නැහැ. මේ දෙක සමාන කරන්න නම් අපි සමදේපාද ප්‍රමේය ගැන කියන්න යනවනේ. ඒව මුකුත් ඕනේ නැහැ. අපිට තව ප්‍රමේයක් ගාව ගන්න වෙනවා. ඉතින් එහෙම කරන්න ගියොත් පුළුවන් වැරදි නෑ. ඒක හරි. හැබැයි කවදාවත් මුලින්ම අපිට දෙව්ෂාත් කියන්න නම් බෑ මේ දෙක සමාන වෙනවයි කියලා. හරිද දැන්? මේ දෙක සමාන වෙනවයි කියන තර්කයට නම් යන්න එපා මුලින්ම. ඒක හරියන වැඩක් නෙවෙයි. ඔන්න අද දවසේ 4 වෙනි කතාව. හොඳයි. මම යනවා පස්වෙනි කාරණේට. පස්වෙනි කාරණේත් නැවත ප්‍රශ්න අංක 3 තිබ්බ කතාවමයි නැවතත් තියෙන්නේ. ඒ නිසා මම මේකේ ඒ කොටස ඉවත් කරන්නම්. ත්‍රිකෝණයක පාදයේ දික්කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණ දෙක එකතු වෙනවා. අර සම්මුඛ කෝණ ඒ දෙකම කියන හොඳේ. ගොඩාක් කලින් පොත්වල තියෙන්නේ මෙන්න මේ කතාව. ප්‍රතිමුඛ කෝණ දෙක එකතුව. ඊට පස්සේ ආපු පොත්වල තියෙනවා අපි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට කියන්නේ. කාරණා දෙකම හරි. වඩාත් හරි විදිය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව කියන එක. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියන එක. හරි. B කාරණේ අන්න කෝණ ගොඩාක් තියෙනවා හොයන්න. XYZ ඒ දෙකම P කෝණ ගොඩක් තියෙනවා කරන්න. රේඛා සමාන්තර විත්තියත් ඔන්න දීලා තියෙනවා. හරි අපි ගලපන්න උත්සාහ කරමුකෝ බලන්න. මොකද ඔයගලගේ අදහස? කොතනින්ද වැඩේ පටන් ගන්න? හොඳයි භාෂි කියන මුලින්ම හොයන්නලු වයිව. ඔව් විශාල ත්‍රිකෝණය අරගෙන වයිව හොයමු නේද? මෙන්න මේ මුළු තුන අල්ලගෙන වයිව හොයමු. A මුල්ලයි B මුල්ලයි E මුල්ලයි. ඒ කිව්වේ y ධන 90 ධන 50 සමානයි අංශක 180ට. එතනින් ඔයාලා කියනවා වගේ වයිව උක්ත කරගන්න පුළුවන් ඒවි උත්තරයේ අංශක 40ක්. ඔන්න එකක් හරි. y එක හරි. තව මොන හරි කරන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ මොකද කියන්නේ? තව කාරණයක් හිතුවොත් මේක ඇතුලේ ගන්න පුළුවන්. කොහොමද අපි x හොයාගන්නේ? x හොයාගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? ඔව්. ඊට පස්සේ චතුරාශ්‍රයක් ගන්නලු. චතුරාශ්‍රය ගත්තොත් හොඳයි චතුරාශ්‍රය අරගත්තත් අපිට z එකක් තියෙනවානේ. z එක වෙනුවට මොකද කරන්නේ? ඔයගොල්ලෝ කියනවා ඇති ADC කියන ත්‍රිකෝණය. ADC කියන ත්‍රිකෝණය ගත්තොත් බෑ නේද? පුළුවන්ද? ADC ත්‍රිකෝණය අරගෙන ගලපන්න බෑ. ඔව් එතකොට අපිට පොඩ්ඩක් z කියන කෙනාව වෙන යම් විදිහකට ලියා ගන්න වෙනවා. අරගෙන තමයි අපිට x හොයන්න වෙන්නේ. වෙන කෙටි පාරක් නැද්ද අපිට ගන්න? කෙටි ක්‍රමයක් හදා ගන්න බැරිද අපිට? ඒත් අපිට දුල්මිනි දීලා නැහැනේ ACD කියන කෝණේ. හොඳයි පුළුවන් සාධාරණ මේකක් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඔව් අපිට දැන් එකම එක විදියයි දැන් මට කල්පනා වෙන්නේ z එක x ඇසුරෙන් ලියා ගන්න එක. වෙන කාරණයක් ගලප ගන්න විදියක් නැහැ නේද?
මේ රේඛා සමාන්තර වීම තුලින් අපිට ගලපන්න දෙයක් නැද්ද? සමාන්තර වීම තුලින් අපිට ගලපන්න දෙයක් බැරිද? මම කල්පනා කරේ ඒක. සමාන්තර වීම තුලින් ගලපන්න විදියක් නෑ නේද? ඔව්. හරි මේව කරන්නම් එහෙමනම් BCEB එහෙම නැත්නම් BECD චතුරස්‍රයේ සලකා හොඳයි මම හිතන්නම් මේ මුල්ලයි මෙන්න මේ මුල්ලයි මෙන්න මේ මුල්ලයි මේ මුළු හතර සලකලා දැන් මම දන්නවා Z කියන කෝණය වෙන යම් විදිහකින් මට ලියන්න පුළුවන් අංශක 180 ඍණ 3x කියලා. එකක වෙනවද ඔයගොල්ලෝ? Z කියන කෝණය වෙන යම් විදිහකින් ලියනවා 180 ඍණ 3x කියලා. එහෙම ලිව්වොත් වැරදිද? Z කියන කෝණය මම ලියනවා. ඇයි මේක සරල රේඛාවක් AB කියන්නේ? එහෙනම් මේ කියන සරල රේඛාවේ මේ ටික 3x නම් ඉතුරු ටික අනිවාර්යයෙන්ම 180 ඍණ 3x වෙන්න එපා. එහෙනම් Z කියන කෝණය වෙනුවට වෙන යම් විදියකින් x අසුරෙන් ලියන්න පුළුවන් 180 ඍණ 3x කියලා. වැරද්දක් නැහැ. එහෙනම් දැන් අපි මේ කියන චතුරස්‍රයේ කෝණ සියල්ල ගන්නවා. මෙතන 90යි මෙතන 50යි. එහෙනම් 90 ධන 50 ධන මේ ටික ඔක්කොම ගත්තොත් 4x. ඇයි x ධන 3x නේ. ඊට අමතරව මෙතන මුල්ලේ z කියන කෝණය ලියන්නේ නැහැ. එතකොට අන්‍යයන්ත පද තව එකක් එන හින්දා 180 ඍණ 3x කියලා ලියනවා. එහෙනම් මේ කෝණ හතරෙම එකතුව චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 360. එහෙනම් මේ ටික එකතු වුණොත් කීයක් ඒවිද? 320ක් ඒ. මාසිල කරා හරිනේ. 140යි 320යි. 4x ගෙන් 3x අඩු කරොත් x. එහෙමනම් x තනි කරන්න 320 අනිත් පැත්තට යවුවා. එතකොට අඩු වුණා. x සමානයි අංශක 40ක් එනවා. x සමානයි අංශක 40ක් එනවා. එහෙනම් 3x කියන්නේ ඒ වගේ 3 ගුණයක්. ඒ කියන්නේ අංශක 120යි. හොඳයි දේවශාත් ඔයා කියන විදියත් හරි. හොඳයි දේවශාත් අපිට තව ක්‍රමයක් කියලා දෙනවා. හොඳයි. දේවශාත් කියනවා ABC කියන ත්‍රිකෝණය අරගෙන ඒ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. ඒ කියන්නේ 4x නේ. එහෙනම් මේ බාහිර කෝණය ඇවිත් සමානයි කියලා ගන්නලු. එහි අභ්‍යන්තර සම්මුඛ දෙක එකතු. ඒ කියන්නේ y ධන 3x සමානයි 4x කියලා ගන්නලු. very good. එහෙනම් ධන 3x උත් අනිත් පැත්තට යවුවා ඍණ 3x වෙනවා. එහෙනම් y සමානයි x. එහෙම එකක් දේවශාත් කියන්නේ. ඒ අනුව y සමානයි x ට. ඉතින් අපි y හෙව්වා 40යි කියලා එහෙනම් x ලා ගියත් 40ක් වෙන්න ඕනේ. හරි. ඒ පාරත් හොඳයි. ඒ පාරත් හොඳයි. ඔන්න තව කෙනෙක්ගේ අදහසක්. සතුටුදායකයි කට්ටිය දැන් ක්‍රම හොයනවා. very good. මෙතන මේ කියන බාහිර කෝණය ඇවිල්ලා එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. කිසි අවුලක් නැහැ. එකත් හරි. එහෙනම් දැන් අපිට තව සම්බන්ධයක් ගන්නවා 3x කියන්නේ x ධන p ට. මේ කියන BCD ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහෙනම් තව සම්බන්ධයක් ලියා ගන්නවා p ධන x සමානයි 3x ට. මෙතනින් p උක්ත කරමු. ධන 3x ධන x අනිත් පැත්තට ඇදිරින x වෙනවා. එහෙනම් p කියන කෝණය ඇවිත් සමානයි 2x. අපි දැන් හොයලාම තියෙන x කියන්නේ 40යි කියන්නේ. එහෙනම් p සමානයි 80යි. p 80ක් එනවා, x 40ක් එනවා, y 40ක් එනවා. z එක හොයන්නත් ඕන. ඉතින් 3x කියන්නේ 120යි. එහෙනම් z කියන්නේ 180 ඍණ 120යි. අංශක 60යි. බලන්න හරිද කියලා p 80යි
x 40යි y 40යි z එක 60යි. ඒකේ අරුබුද තියෙද බලන්නකෝ. දිව්‍ය මොකක්ද හරිද? විදුනිත ඒකේ අරුබුදයක් නැත. භාෂික කෝණ සෙවින් ටිකේ අරුබුදයක් නැත. අනුජ මොකටද යන්නේ? ගංගුලි බිනු මොකටද? අනුෂ්ක මම හිතනවා හරියට කියලා. කේෂානි විහඟ මොකටද? සෙන්නුවි හරි අනුජ හොඳයි. එමනම් y කියන්නේ 40යි x කියන්නේ 40යි z කියන්නේ 60යි p කියන්නේ 80යි. ඔන්න උත්තර 4. හිරණ්‍ය හරි. හොඳයි. හොඳයි යන්න ඉදිරියට එහෙමනම් ධර්ම කාල හොඳයි. උනදාසේ 6 වෙනි රචනා ප්‍රශ්න. අංග සමන අවස්ථා කලින් ප්‍රශ්නයක් වුණ නැවත පාපා ඒ දෙකම හරින පා. අවස්ථා 4 ලියන්න දෙයි. හරි. රෝමාංක 2. රූපයේ QRST සරල රේඛාවකි. අන්න දැන් දීලා. PQ සමානයිලු PT ට. හරි. PQ PT ට සමානයි. QR ST ට සමානයි. එහෙනම් අපිට කියනවා PQR සහ PST PQR සහ PST අංග සම කරන්නලු. හරි. එතන ඇත්තටම රෝමාංක 2 නෙවෙයි රෝමාංක 3 වෙනවා. රෝමාංක 2 මෙතනට එනවා. එහෙනම් මුලින්ම මම යන්නම් රෝමාංක 3යි කියලා තියෙන ප්‍රශ්නෙට. මෙතන ප්‍රශ්නයක් නෑ ඇත්තටම. ඒකේ සාධනයේ හිමනම් කරන්න තියෙන්නේ මොකද්ද බලමු. PQR ත්‍රිකෝණය හා PST ත්‍රිකෝණ සලකා මේ කියන ත්‍රිකෝණ ජෝඩුව සලකා මුලින්ම කියනවා PQ කියන පාදයට සමාන වෙනවලු PT කියන පාදය. ඒක දීලානේ. QR කියන පාදයට සමාන වෙනවලු ST කියන පාදේ. ඒකත් දීලානේ. ඒතර අංග දෙකක් හරි මට පේන්නේ නැහැ නේ ළමයි. තව අංගයක්. ඒ කියන්නේ වැරද්දක් තියනවද? තව තියනවද? ඔව් අපේ කට්ටිය දැකලා තියෙනවා. මොකද අනිත් අංගේ? PQR සමාන වෙනවලු PTS. භාෂි කල්පනා කරනවා ඇති. එහෙම වෙන්නේ කොහොමද කියලා. ඇයි අනේ මේ කෝණයයි සමානයි කියලා කියන්නේ. ඒ කෝණ දෙක සමාන වෙන්න හේතුව very good මේ පාද දෙක සමානයි. PT හා PQ සමානයි. ඒ කිව්වේ සමද්විපාද ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙනවා නම් සමාන පාද වලට ඉදිරියෙන් තියෙන කෝණ සමානයි. එහෙනම් අංග තුන හරි. එව නිසා එහෙමනම් PQR ත්‍රිකෝණය අංග සම වෙනවා PST කියන ත්‍රිකෝණයත් එක්ක. මොකක්ද අංග සම අවස්ථාව? පාද දෙකයි ඒ දෙක මැද්දේ කෝණයයි. එහෙනම් පාපෝපා. හොඳයි ගොඩක් කට්ටිය අංග සම කිරීම දැන් හොඳටම කරනවා. සතුටුයි ඒ ගැන. රෝමාංක 4 කොටසේදී සාධනයක් තියෙනවා කෝණ දෙකක් සමාන කරන්න කියලා. PRS මෙන්න මේ කෝණයයි
PSR මේ කෝණය. ඒක කොහොමද කරන්නේ? ඒ කෝණ දෙක සමානයි කියලා කියන්නේ කොහොමද? හොඳට බලන්න මම මේක කරන විදිය. මම මුලින්ම කියනවා PR කියන පාදය සමානයි කියලා PS කියන පාදය. PR කියන පාදය PS කියන පාදයට සමානයි. දැන් දෙව්ෂත් කියනවා එහෙම අපිට කියන්න පුළුවන්ද දත්තයක් විදියට දීලා නැහැනේ අපිට PR කියන එකයි PS එකයි සමානයි කියලා කියන්න පුළුවන්. හොඳයි. ප්‍රශ්නාදී අදහසක ඉන්නවා. දෙව්ෂත් නම් කල්පනා කරනවා ඉතින් අපිට දත්තයක් විදියට දීලා නැතුව අපිට එහෙම පුළුවන්ද PRට PS සමානයි කියලා කියන්න. තුෂාර හොඳයි. හරි දෙව්ෂත් දැකලා තියෙනවා. භාෂා කල්පනා කරනවා එහෙම කියන්න පුළුවන්ද? අපිට පාද නිකම්ම සමාන වෙනවා කියලා දත්තයක් විදියට දීලත් නැහැනේ. නෑ ස්වංශي ඒක නෙවෙයි. ඒකින්ද පාද සමාන වෙන්න බෑ. ඒක වැරදි තර්කයක්. නෑ භාෂි එහෙම කියන්නත් බෑ. ඉතින් අපි දන්නේ නෑනේ. ඇයි මේ පාද දෙක සමාන වෙන්නේ? ඇයි යන්නේ අපි රෝමාංක 3 කියලා කොටසක් කරන්නේ? මේ කලින් ස්ටෙප් එක කරන්නේ මොකටද? මම ඔයගලන්ට කිව්වා හැමදාම. ඊට කලින් ස්ටෙප් එකේදී කරන්නේ මොකද්ද? මේ කියන ත්‍රිකෝණ දෙක මෙන්න මේ කියන ත්‍රිකෝණ දෙක මොකක් කරන එකද අපි මේ කරේ? මේ කියන ත්‍රිකෝණයයි මේ කියන ත්‍රිකෝණය අංග සම කරා නේද? ඉතින් අනේ අංග සම ත්‍රිකෝණ වල ඉතිරි අංග ටික මොකද වෙන්න ඕනි කවුෂා? නිකම්ම සමානයිනේ. එහෙනම් හේතුව තමයි අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග. හරි ඒක සමානයි. එහෙනම් ඉතින් දැන් මොකද කියන්නේ? එහෙනම් ඕගොල්ලන්ගේ අදහස මොකක්ද? ඉතින් අනේ මේ පාදෙට මේ පාදි සමානයි කියලානේ දැන් මම කිව්වේ. ඒව නිසා අපිට ඊට ඉදිරියේ තියෙන කෝණ මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි අනිවාර්යයෙන්ම PRS සමාන වෙන්න ඕනේ PSR ට. හේතුව ඇයි මොකක් හින්දාද මේ කෝණට මේ කෝණේ සමාන වෙන්නේ? සමද්විපාත ප්‍රමේය. සමද්විපාත ප්‍රමේය. සමාන පාද වලට සමුක්කෝණ සමාන. සමද්විපාත ප්‍රමේය. PRS PSR සමානයි. ඔව් දුර්ගණි එහෙම ගන්නත් පුළුවන්. හැබැයි එතකොට ඔයාට ගලපන්න වෙනවා හඳුන්වා දෙන්න වෙනවා. ඒක හඳුන්වා දීමක් කරන්න වෙනවා XY කියලා. දුර්ගණි ටිකක් දිගයි ඒක. මේක තමයි වඩාත්ම කෙටි පහසු විදිය. මම හිතන්නේ. අඩපාඩු තියෙන කට්ටිය හරි ගස්සගම ඔන්න අල්දාසේ 6 වෙනි ගැටලුව. දිව්‍ය මොකෝට අපි හරිද? ප්‍රසාද මම හිතන්නේ හරි ඇති වෙන පාරක් දැක්වත් ගන්න. ජිප්පි මොකටද වේ? ගයින්ද? සානුති මම හිතනවා හරි ඇති කියලා. සශ්මිත අමාය මම හිතනවා මොකටද හරිද? දිනාලි අවිෂ්ක හරි එතකොට අර කෝණ සමානයි කියලා ඉන්නවනේ දෙන්නේ. අංග සම ත්‍රිකෝණ වල අංග සමානයි. ඒ නිසා අර දෙන්නගේ එකතුවයි අර දෙන්නගේ එකතුවයි සමාන වෙනවා. අර කෝණ එකිනෙකට සමාන විත්තිය පෙන්වන්නේ. එහෙම නැතුව දත්තයක් විදිහට දීලා නැහැනේ එකක්වත්. කෝණ සමාන විත්තිය.
මම යනවා හත්වෙනි කාරණයට. හරි පිළිවෙල ඉවරද නැද්ද තාම? ගුණ පිළක මම හිතන්නේ රෝමංක 4 දැකලා නැතුව ඇති. හරි. ඒක හරි. ඒක දිගයි හැබැයි දෙන්නේ ඒක මේ දිගයි. හරි. ඊළඟ කතාවට යන්න. හත්වෙනි කාරණේ කෝණ සෙවීමක් තියෙන්නේ. කොතනින්ද වැඩේ පටන් ගන්න විතර කියන x වලගේ ලේසියෙන්ම ගන්න පුළුවන්. ඔව් x සමාන අංශක 30යි. හේතු ලිව්වත් මුලින්වත් ගැටලුවක් නැහැ. හේතුව ලියනවා නම් ඒකාන්තර කෝණ යුගල්. ඒකාන්තර කෝණ යුගල්. x එක හරි 30යි. ඊට පස්සේ y ධන 30 140. ඇයි මේ ත්‍රිකෝණයේ පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ කතාව. එහෙනම් y ධන 30 140යි. ඒක විසඳගත්තොත් y එනවා 110යි කියලා. අයමි මම හිතනවා ඒක හරි. ඔව් එහෙම නැත්නම් ඉතින් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලට ගිහිල්ලා ටිකක් අපිට y හොයන්න පුළුවන්. කොහොම කරත් y 110යි. හරි දිහඳු ඒ කතාව හරි. ඊළඟ ප්‍රශ්නේ B කොටස ABCD කියන්නේ සරල රේඛාවක්ද BC සමානයි BE වෙනවලු. ගත ටික ලකුණු කරගත්තොත් BC කියන දුර ඇවිත් සමානයිලු BE කියන දුර. රූප සටහනේ දැක්වෙන විදියට නම් ඒක එහෙම නෙමෙයි වගේ පේන්නේ. නමුත් ඉතින් ඒක එහෙමයිලු. එහෙමනම් CE සමානයි CD බව පෙන්වනවා. ඔප්පු කිරීමක් වේ. CE සමානයි CD බව පෙන්වන්න වේ. ඉතින් පාද දෙකක් සමානයි කියලා පෙන්වන්න නම් ළමයි අපි මොකද කරන්න ඕනේ? ඒ පාද දෙකට ඉදිරියෙන් තියෙන කෝණ දෙක සමානයි කියලා දෙන්න ගත්තනම් හරි. ඒ කිව්වේ මෙතන අංශක 25 නම් මෙතනත් අංශක 25යි කියලා ඔප්පු කරගත්තනම් හරි. මේ දෙක 25යි 25යි කියලා ඔප්පු වුණොත් අනිවාර්යෙන් මේ පාද දෙක සමානයි. ඒක තමයි ගලප ගන්න තියෙන ලේසිම විදිය. මුලින්ම මම හඳුන්වා දුන්නොත් BEC. හරි. දැන් මට කෙලින්ම මේක සමානයි කියලා ගන්න බෑ හොඳයි. මේක අපිට සමානයි කියලා ගන්න බෑ. අපි ඒකනේ ඔප්පු කරන්න හදන්නේ. CE කියන දුරයි CD කියන දුරයි සමාන විදිය. අපිට දීලා තියෙන්නේ මෙච්චරයි. මේ දෙක සමානයි කියලා දීලා තියෙනවා. මම හඳුන්වා දීමක් කරොත් BEC සමානයි සිම්පල් x ලෙස ගනිමු. ඒක x ලෙසද මෙතන මම y විදියටත් ගන්නවා. මේක මම x විදියටත් මේක මම x විදියටත් ඒත් එක්කම CED සමානයි y ලෙසද ගනිමු. එහෙනම් මෙතන x නම් සමද්විපාද ප්‍රමේයෙන් මෙතනත් x වෙනවනේ. ඉස්සෙල්ලා මම ඒක කියනවා. BEC කෝණය සමානයි BCE සමානයි x සමද්විපාද ප්‍රමේය. එහෙනම් මට පුළුවන් මුලින්ම x හොයාගන්න. ඒ කොහොමද? x ධන x සමානයි 100යි. නමුත් x එකතු කිරීම x සමානයි අංශක 100යි. ඒයි ත්‍රිකෝණයක පාදය දික් කිරීමෙන්
සෑදෙන බාහිර කෝණ කතාව. ඒ අනුව 2x සමානයි 100 නම් දෙපසම දෙකෙන් බෙදලා x විසඳ ගන්න නැති 50යි කියලා. x විසඳ ගන්න නැති 50යි නම් ඔන්න x වල විශාලත්වය ආවා. එහෙනම් ආපහු සැරයක් අපිට පුළුවන් තවද මෙතන y නේ, මෙතන 25යිනේ. y ධන 25 සමානයි අංශක 50යි. නැවත වතාවක් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් ඒ කතාව කියන්න ඕනේ. එතනින් y උක්ත කරගත්තොත් ඔයගොල්ලෝ y සමානයි 25ක් කියමු. එහෙමනම් දැන් අපිට පුළුවන් කියන්න මේ y කියන්නේ 25යිනේ. එහෙමනම් CED සමානයි CDE සමානයි අංශක 25යි. මොකක්ද හේතුව? අපි ඔප්පු කළා තියෙන්නේ. හරි. එම නිසා අපිට එන්න පුළුවන් නිගමනය මොකක්ද? එම සමාන කෝණ වලට ඉදිරියෙන් පිටන. එම නිසා CE කියන පාදයයි ඒත් එක්කම CD කියන පාදයයි මොකද වෙන්නේ? සමානයි. සමාන කෝණ වලට සම්මුඛ පාද සමයි නම් සමද්විපාද ප්‍රමේය නෙවෙයි විලෝමය. සමද්විපාද විලෝමය. සමාන පාද වලට සම්මුඛව පිහිටන කෝණ සමානයි කියන්නේ. ඔය ඔප්පු කිරීමේදී කරුණු අවස්ථා වැදගත් වෙන අවස්ථා හතරක් තියෙනවා. සමද්විපාද ප්‍රමේය ගන්න අවස්ථාව, ත්‍රිකෝණයක පාදයෙන් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ කතාව, ඒ ටික එන්න ඕනේ. ඒත් එකම අවසාන වශයෙන් සමද්විපාද විලෝමය කියන කතාව. අංක 7 අඩුපාඩු බලන්නකෝ කොහොමද කියලා. ඔව් හිරන්න දැන් හරි වැඩේ කරන්න පුළුවන්. දැන් කට්ටිය අනිවාර්යෙන් ඔයගලගේ පේපර් එක සම්පූර්ණ කරන්න. දැන් කිසි අවුලක් නැහැ. දැන් සම්පූර්ණ කරන්න. පටන් ගන්න. හෙට අනිද්දා දෙකේ උත්සාහ කරන්න කොහොම හරි ඉවරයක් කළා දාන්න. දැන් මම අර කලින් කිව්ව විදිහට හතේ ගුණාකාර වලින් ලොක්ඩවුන් වෙන එක වෙනවා වගේ ඉදිරියට මේ යන විදිහට ගොඩක් විට මේ මාසයේටම එහෙම වෙවි කියලා තමයි දැන් නම් හිතෙන්නේ. එළියට එන වෙන එකක් නැති වේවි. මේ මාසේ පුරාවටම ගේ ඇතුළට වෙලා ඉන්න වේවි. හොඳයි යමුද බලන්න 8 වෙනි කතාවට. ප්‍රශ්න 8 හරි. ඒකේ අපිට දීලා තියෙනවලු මෙන්න මෙහෙම කතාවක්. දියති ABC කියන ත්‍රිකෝණයේ ABC කෝණයයි BAC කෝණයයි සමානයිලු. සුදුසු නිර්මාණයක් යොදා ගනිමින් AC කියන දුරයි BC කියන දුරයි සමාන විත්තිය ඔප්පු කරන්නලු. අර සමද්විපාද විලෝමය ඔප්පු කරන්න මේ තියෙන්නේ. සමද්විපාද විලෝමය ඔප්පු කරන්නයි මේ තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ සුදුසු නිර්මාණයක් කරගන්න පුළුවන්. මේ ඇත්තටම තියෙන්නේ සමද්විපාද විලෝමය. දැන් මේක ඔප්පු කරන්න ඕනේ. ඒතර අපිට නිකම්ම කරන්න බෑ. එහෙනම් නිර්මාණයක් කරලා ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. නිකම්ම කියන්න බෑ. බව පෙන්වන්න කියලායි කියන්නේ.
එහෙනම් මුලින්ම C ශීර්ෂයේ සිට හරි මොකද මම කරන්නේ එක්ක ලම්බකයක් ඇඳගන්න. හරි C සිට AB පාදයට ලම්බකයක් නිර්මාණය. එහෙම නැත්නම් මම කෙලින්ම එතන ලම්බකේ නම් කරන්නකෝ. පාදයට CD ලම්බකයේ නිර්මාණය. CD ලම්බකයේ නිර්මාණය. එහෙනම් ඔන්න වැඩේ දැන් ලේසි. එහෙනම් ඔන්න මම CD ලම්බකයක් ඇඳලා ලම්බකයක් අඳිනවා කියන්නේ නිර්මාණය කඩිර වලින් කරන්න ඕනේ. ලම්බකයක් අඳිනවා කියන්නේ මෙතන කෝණේ 90යි කියන එක. ඉතින් හොඳේ. වෙන තේරුම් ගන්න එපා. දෙව්ෂාත් වෙන තේරුම් ගන්න එපා. මේ දුරට මේ දුර සමානයි. ඒ වගේ ඒවා ගන්න එපා. මේකෙන් කියන්නේ BD දුරයි AD දුරයි සමානයි. ඒව කියන්න බෑ. මෙතන ලම්බකයි කියන එකයි මම ගත්තේ. මෙතන ලම්බකය කියන්නේ මෙතන කෝණේ 90යි. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ පැත්තත් 90යි කියන එක නම් කියන්න පුළුවන්. වෙන තේරුම් නැහැ. තව ඕනනම් ඕගලන්ට මේ නිර්මාණය මේක ගහන්න නැතුව ACB කෝණයේ සමච්ඡේදකය CD ලෙස නම් කිරීම. එහෙම ගන්නත් තිබ්බා. ලම්බකයක් අදින්න නැතුව කෝණ සමච්ඡේදකය ගත්ත කියලා ගන්නත් තිබ්බා. එතකොට වෙන්නේ මේ කෝණට මේ කෝණේ සමානයි කියන එක විතරයි. දැන් මම මෙතනදී කරේ කෝණ සමච්ඡේදකයක් ගත්තේ නැහැ ලම්බකයක්. කැමති දෙයක්. ඒ දෙකෙන් ඕන එකක් කරන්න පුළුවන්. එහෙනම් දැන් මොකද කරන්නේ මම ADC ත්‍රිකෝණයයි BCD ත්‍රිකෝණයයි සලකා අංග සම කරන්න උත්සාහ කරනවානේ. ඕක අපි කරා ඉතින්. එහෙනම් මුලින්ම කියනවා CBD කෝණය සමානයි CAD. ඒක ඇවිල්ලා දත්තේ. ඊට අමතරව ලම්බකයක් යන්තන. ඒ කියන්නේ මෙතන 90යි මෙතන 90. එහෙනම් නිර්මාණය තුලින් 90 දෙකකුත් හරි. CDB සමානයි CDA. ඒක දත්තයක් නෙවෙයි අපි කරගත්ත දේ නිර්මාණය. ඊට අමතරව තව එකක් ඕනේ. මේ කෝණයට මේ කෝණේ මැච් කරා. මේ කෝණයට මේ කෝණේ 90ට 90 මැච් කරා. තව එකක් හැපැයි යන්නේ. අන්න හරි. මොකක්ද? ත්‍රිකෝණයේ පාද තුන උඩින් ඇවිදලා බලන්න. DC කියන පාදේ උඩින් දෙපාරක් ඇවිදීවි. එහෙනම් DC සමානයි DC පොඩි පාදේ. එහෙනම් ළමයි මොකක්ද අදහස? ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. ABC ත්‍රිකෝණය අංග සමයි BCD ත්‍රිකෝණය. මොකද අංග සම අවස්ථාව කෝණ දෙකයි පාද එකයි. එහෙනම් කෝකෝ පාල කිව්ව හරි. ඒ නිසා අපිට දැන් ඔන්න කියන්න පුළුවන් අංග සම වුණානේ. අංග සම වෙච්ච නිසා අපිට කියන්න පුළුවන් AB AC පාදයයි BC පාදයයි සමානයි. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. බලන්න කෙනෙක්ට කෝකෝ පායටද ওই විදිහට ඔප්පු කරන්නත් තිබ්බා. අනිත් විදිහට ඔප්පු කරත් කෝකෝ පාම තමයි. ඔය කරේ ක්‍රමයන්ක 4. මගේ නෝට් එකේ ඔය ගාන තියෙනවා. ක්‍රමයන්ක මොනවාද ක්‍රමයන්ක 4 ඔය. සමුදේපාද විලෝමය මම ඔයගලන්ට කියලා දුන්නා. B කොටස ඇවිල්ලා තියෙනවලු XYZ ත්‍රිකෝණයක් තියෙනවලු පාද තුන සමානයිලු. එහෙනම් දැන් අපිට ඔප්පු කරන්නලු ඒක ඇතුලේ තියෙන කෝණ අංශක 60ක් වෙන විත්තිය.
මේ පාද තුනම සමානයි. x y z ඔප්පු කරන්න තියෙන්නේ මේ කෝණයක් අංශක 60යි කියලා. ඒක තමයි ඔප්පු කරන්න තියෙන දේ. ඔන්න බලන්නකෝ ඒකේ ඔප්පු කිරීම දැන් මේකත් අපි පොඩි කාලේ ඉඳලම දන්න දෙයක්. ත්‍රිකෝණයක පාද ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් අංශක 60යි කියන විදිය. ඒක වෙන්නේ මෙන්න මේ විදියටයි. හොඳට බලා ගන්න. මම කියන මුලින්ම xy කියන පාදයයි xy පාදයයි xz පාදයයි සමානයිනේ. ඇයි ඒක දත්තේනේ? ඔය කියන පාද දෙක සමාන වීම හේතුවෙන් අපිට එන්න පුළුවන් නිගමනය කියන්නේ xy කියන පාදයයි xz පාදයයි සමානයිනේ. ඔය කියන පාද දෙක සමාන වීම හේතුවෙන් එන්න පුළුවන් නිගමනය මොකක්ද? මේ පාද දෙක සමාන වීම නිසා එන්න පුළුවන් නිගමනය. අන්න හරි. මොකද්ද කතාව? පාද දෙක සමාන නම් සමාන පාද වලට සම්මුඛව පිහිටන කෝණ සමාන. ඒ කියන්නේ මේ කෝණයයි මේ පාද ඉස්සරහින් ඉන්න මේ කෝණය. එහෙනම් xyz සමාන වෙන්න ඕනේ. මොකටද? xzy සමද්විපාද ප්‍රමේය. ඒ විදිහටම මම දැන් මම ගත්ත xy කියන පාදයයි xz කියන පාදයයි මම කියනවා xy කියන පාදය yz කියන පාදයට සමානයිනේ. ඒක දත්තේනේ. xy කියන පාදය yz ට සමානයිනේ. ඒකත් දත්තයක්නේ. ඒකෙන් එන්න පුළුවන් නිගමනය මොකද්ද? මේ පාදයයි මේ පාදයයි සමානයි. ඒකෙන් එන්න පුළුවන් නිගමනය. මේ පාද ඉස්සරහා ඉන්න මේ කෝණයයි මේ පාද ඉස්සරහා ඉන්න මේ කෝණයයි. එහෙනම් yxz සමානයි මොකටද? මේ කෝණයට yxz ඇවිල්ලා xz y ට සමද්විපාද ප්‍රමේය. එව නිසා එන්න පුළුවන් නිගමනේ xyz xz y ට සමාන නම් yxz xz y ට සමාන නම් එව නිසා අපිට එන්න පුළුවන් නිගමනේ xyz ධන සමානයි xyz සමානයි xz y සමානයි yxz. ඕක නේද අපිට එන්න පුළුවන් නිගමනේ. ඒක ප්‍රත්‍යක්ෂයි. මේ සම්බන්ධය තුලිනුත් මේ සම්බන්ධය තුලිනුත් ප්‍රත්‍යක්ෂ වන දේ. ওই සම්බන්ධතා දෙකෙන් ප්‍රත්‍යක්ෂ වන දේ. හරි නේද? හොඳයි. ඒක ගැටලුවක් නෑ. දෙවෙනි මම වැඩිපුරයි පාද සමාන කරලා පෙන්නන. ඒක ගැටලුවක් නෑ. ඒක යවලා නෑ. එහෙනම් දැන් මම කියන්න ඕනේ නමුත් xyz ධන xz y ධන yxz සමානයි අංශක 180යි. පිළිගන්නවද? එයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එම නිසා ඉතින් කෝණ තුන සමානයිනේ. එම නිසා දැන් අපිට පුළුවන් කියන්නේ xz y සමානයි xz xyz සමානයි yxz සමානයි අංශක 60යි. එක කෝණයක් අංශක 60 බැගින් වෙන්න ඕන. අතන හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ඒක ගොඩක් කට්ටියට ලියා ගන්න බැරි වෙන්නේ. පැහැදිලි කිරීම ඔන්න දැන් මම කරා. ඇයි ඒක එහෙම උනේ කියලා. මූලිකව කෝණ දෙකක් සමාන වීම තමයි වෙන කෝණ තුනම සමාන වෙන්නේ කොහොමද කියන එකයි පෙන්වන්න තියෙන්නේ. ඒක තමයි උතන මහ ලොකු දෙයක් විදියට තිබ්බ දෙය.
ඕකම අනිත් පැත්තට කියන්නත් පුළුවන්. හොඳේ. අපිට කෝණ දීලා තිබ්බොත් අපි පාද සමානයි කියලා අරගෙන ඒ අනුව සමපාද ත්‍රිකෝණයක් කියලා ඕනනම් ඔප්පු කරන්නත් තිබ්බා. ඔක අනිත් පැත්තට ඇහුවොත් ප්‍රශ්නේ. දැන් ඔකේ පාද තුන සමානයි කියලානේ දුන්නේ. ඒගොල්ලෝ අපෙන් අහන්න පුළුවන් කෝණ තුනම සමානයි. එහෙනම් ඔය කියන ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් කියලා ඔප්පු කරන්න. ඉතින් සමපාද ත්‍රිකෝණයක් කියලා ඔප්පු කරන්න නම් පාද තුන සමානයි කියලා පෙන්වන්න ඕනේ. අර විදිහටම වෙන වෙනම පාද යුගල් දෙකක් අරගෙන අන්තිමට පාද තුනම දැන් මම මේකෙදි ගත්තේ කෝණ යුගල් දෙක ගත්තා. කෝණ යුගල් දෙකක් ගත්තා. ඒ කෝණ යුගල් දෙකේ සම්බන්ධතා දෙක පාවිච්චි කළා තමයි අවසාන සම්බන්ධයේ කෝණ තුනම එකිනෙකට සමානයි කියලා කිව්වේ. නමුත් ওই කෝණ තුන එකතුව 180යි. එහෙනම් එක කෑල්ලක් ඇවිල්ලා අංශක 60 බැගින් වෙන්න ඕනේ. එච්චරයි මේ කිව්ව කාරණේ. අනුජ මොකක්ද? ඔව් සෑහෙන දුරයි ඒක දෙවිශාල් කිසි අවුලක් නෑ. නිර්මාණයක් කරන්නත් තියෙනවා ඒකවල දෙවිශාල්. එහෙම නේද? අනික එතකොට නිර්මාණයක් කරන්නත් වෙනවා. අපිට පුළුවන් ඕනනම් XYZ ත්‍රිකෝණය අරගෙන නිර්මාණයක් කරන්න y සිට XZ පාදයට ලම්බකයක් නිර්මාණය කරන්න. ලම්බකයක් නිර්මාණය කළා ත්‍රිකෝණ දෙක අර කලින් ගානේ වගේම අංග සම කරන්න පුළුවන්. ත්‍රිකෝණ දෙකක් නැතුව අංග සම කරන්න බැහැ නේ දෙවිශාල්. ත්‍රිකෝණ දෙකක් නැතුව එක ත්‍රිකෝණයක් විතරක් අරගෙන අංග සම කරන්න බෑ. එක ත්‍රිකෝණයක් අංග සම වෙන්නේ කාදාම නිර්මාණයක් නැතුව බෑ නිර්මාණයක් කොහොමද? ඔව් ඒත් හැබැයි දිවසත් අපිට ගැටලුවක් වෙනවා එතනදී ලම්බකයේ නිර්මාණය වුණත් අපිට කෝණේ අංශක 60යි කියලා පෙන්වන්න ක්‍රමයක් නැහැ. බෑ නිර්මාණයක් කළා බෑ අංග සම්පාරයෙන් කරන්න බෑ. මොකද කෝණ දෙකක් ගන්න නැහැ නේද එතකොට ඒ පාර හිතන්න බෑ නේද? අපිට එහෙම වුණොත් අංග සමපාරයෙන් යනවා නම් වෙන වෙනම දෙකක් පෙන්නලා කරන්න වෙනවා. ඒක දුර වැඩි. අංග සම කරලා x z සමාන කරලා තේරුමක් නැහැ. මේ කරන දේම අංග සමපාරයෙන් කරන්න පුළුවන්. ලම්බක දෙකක් ගහන්න වෙනවා. එකක් y සිට x z අරගෙන එක යුගලක් කරන්න වෙනවා. ආපහු තව ශීර්ෂක ඉඳලා ලම්බකයක් ගහලා අනිත් ත්‍රිකෝණය ආපහු ඒක දිග වැඩි. අංග සම්පාරයෙන් යනකම් සෑහෙන අංග සම කට්ටල දෙකක් ගන්න වෙනවා. කෙලින්ම 60යි කියලා ඔප්පු කරන්න ක්‍රමයක් නැතුව යනවා. කොහොම කරත් කෝණ තුන එකිනෙකට සමාන විත්තිය පෙන්වන්න වෙනවා. අංග සම කරත් ඔයා කරන්නේ ඒකම තමයි. වෙන වෙනම යුගල් දෙක ගන්න වෙනවා. ඊට වඩා මේ ක්‍රමයේ ලේසි සමදීපාද ක්‍රමයෙන් කරන්න පුළුවන්. හරිද ලියාගත්තද අපේ කට්ටිය අඩුපාඩු හරි ගස්සගත්තද? හරි වුණා අද දවසේ අපි කතා කරා ජ්‍යාමිතිය අර්ථ රචනා ප්‍රශ්න 8කුත් ඒ දෙකම ජ්‍යාමිතිය අර්ථ කෙටි ප්‍රශ්න 20ක් ගැන කතා කරා ටියුට් එකේ මුලින්. හරි මම හිතනවා කට්ටියට දැන් මේ වෙනකොට යම්කිසි අවබෝධයක් ජ්‍යාමිතිය සම්බන්ධයෙන් ත්‍රිකෝණ ජ්‍යාමිතිය සම්බන්ධයෙන් මම කිව්වා ජ්‍යාමිතිය ප්‍රධාන කොටස්
තුනක් තියෙනවා. ඔය කියන ප්‍රධාන කොටස් තුනෙන් පළවෙනි කොටස තමයි පළමු වාරයේදී අවසන් වෙන්නේ ත්‍රිකෝණ ජ්‍යාමිතිය. දෙවෙනි වාරය තුල අපිට තියෙන්නේ චතුරස්‍ර ජ්‍යාමිතිය ගැන ඉගෙන ගන්න චතුරස්‍ර පිළිබඳව. ඒ අර්ථයේ සමාන්තර රාශි පිළිබඳව. තුන්වෙනි වාරය තුල තමයි අපේ තුන්වෙනි කොටස තියෙන්නේ වෘත්ත ජ්‍යාමිතිය. හරි. ওই ජ්‍යාමිතිය කොටස් තුනේ පළවෙනි කොටස තමයි මේ අවසන් වුනේ. එක දිගටම දැන් සාමාන්‍යයෙන් අපි පන්ති තිබ්බනම් ගොඩක් විටමම එක දිගටම ජ්‍යාමිතිය ටික කරගෙන යනවා සාමාන්‍යයෙන් මීට කලින් අවුරුදු වල මම කරේ එහෙම. මොකද කලින් අවුරුද්දේදීත් මේ වගේම ප්‍රශ්න මතුවෙලා ජ්‍යාමිතිය කොටස් ටික කරගන්න ඒගොල්ලන්ට ටයිම් එක තිබ්බා. දැන් 11 ඉන්න අක්කලායිලාට මොකද මාස ඔක්තෝබර් වලට කලින් ජූනි වගේ වෙනකොට අපිට පන්ති කරගන්න පුළුවන් කමක් තිබ්බා. ඔව් ජූලි අගෝස්තු දෙකේ මාස දෙකක් දුරට තිබ්බා. ඒ කාල සීමාවේදී මම ජ්‍යාමිතිය කොටස් ටික පන්තිය තුල කියලා දුන්නා. එක දිගට කරා ජ්‍යාමිතිය කොටස් ටික. පළමු වාරයේ ටිකයි දෙවෙනි වාරයේ ටිකයි. ඔව් මට මතක තියෙනවා තුන්වෙනි වාරයේ ටිකක් කරා. ජ්‍යාමිතිය කොටස් ඔක්කොම ටික එකපාර කරා. ඒ ගිය අවුරුද්දේදී නැවත ප්‍රශ්නයක් වුණොත් වහන්න වුණොත් ජ්‍යාමිතිය ඔන්ලයින් කරනවට වඩා ෆිසිකල් කරන එක හොඳ හින්දා. නමුත් දැන් මේ පාර යන විදිහට දිගටම ඔන්ලයින් කරන්න වෙයි වගේ මට හිතෙන්නේ මේ අවුරුද්ද. එහෙම වුණොත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා මම එක දිගට ජ්‍යාමිතිය ටික කරගෙන යන්නේ නැතුව මම හිතුවා කරගෙන යන්න නැවත වීජ ගණිතයට නැත්තම් ගොඩක් කට්ටියට මේක ඔළුව හිස රදයක් වෙන පාඩමක්. මම කොච්චර වුණත් මම දන්නවා මෙතන ඉන්නවා නම් පිටසෙන් 125ක් 130ක් මේකට කැමැත්තක් ආසාවක් දක්වනවා. ඉතුරු 70ක් 60ක් විතර දැන් ගණන් එපා වෙලා ඇති මේ සතිය තුල දවස් 3ක් දාලා වද දුන්න හින්දා සමහරක් විතර දැන් එපා වෙලා ඇති මම හිතන්නේ. ඒ නිසා තමයි අද පළමු දවසට දෙවෙනි දවසට වඩා තුන්වෙනි දවසේ වෙනකොට පැමිණීමේ අඩුවක් වෙලා තියෙන්නේ මම හිතන්නේ. හරි උත්සාහ කරේ ඔයගලන්ට ඉක්මනින් ලබා දෙන්න ජ්‍යාමිතිය සම්බන්ධ කාරණා ටික ළඟ දවස් ටිකක් කරේ ඒකයි මම. එතකොට දෙයක් අමතක වීමට තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. පොඩ්ඩක් මතකයේ නැවත යෙදෙන දැන් කොහොම කරත් මම සතියකට පස්සේ ඔයගොල්ලොත් එක්ක හම්බුනොත් කොහොම කරත් මම මේ සතිය කළා ආපහු දවස් 7කින් නැවත ගන්නකොට තියරි ක්ලාස් එක තියෙන මතකයට වඩා දැන් මේ ළඟ කරාට පස්සේ මතකයේ ටිකක් වැඩි නේද? ඉක්මනට ආව නේද? ඒ නිසායි දැන් මේක කරා නම් අපිට මේ මාසෙදි ඉතුරු දැන් අපි දවස් 4 වෙනි දවසේ මේ අද කතා කරන්නේ මේ මාසේ හම්බ වෙන. ඒතර මේ දවස් 4 කරා නම් මාසෙම ඔච්චරයි. ඉතින් මම මේ දෙවෙනි සතිය අවසන් වෙනකොට ඕගොල්ලොත් එක්ක දවස් 4ක වැඩ ටික කරගත්තා. ඉතින් ඒක ලොකු දෙයක්. බලමු ලබන සතිය තුළ ආපෞසරයක් මෙහෙම එච්චරටම වල් දෙන්නේ නැතුව පොඩියට වෙනස් විදියට ඒ කියන්නේ පුරුදු විදියටම අපි කරගෙන යන්නේ නැහැ. මේ සතිය තුළ ඔන්න මම පන්ති 3ක් කරා සනෝක හෙට දවසේ පන්තියක් කෙරෙන්නේ නැහැ. හරි. ලබන සතියේ සුපුරුදු කාලසටහන දෙන්නම්. මොකද ගොඩක් කට්ටියට අමාරුයි වගේ. මේ දවස්වල ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒකවල මම විතරක් ගණන් කරන්න ගියොත් එම අනිත් ඔන්ලයින් පන්ති යන්න විදියක් නැහැ. ඩේටා ප්‍රශ්න තියෙනවා කියලා ගොඩක් කට්ටියගේ ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. හරි එහෙනම් ලබන සතියේ සුපුරුදු කාලසටහන දෙන්නම් මම. වෙනද කරපු කාලසටහනට වීජ ගණිතයේ කොටස් ටික ආරම්භ කරමු. කරුණාකර වීජීය භාග කොටස පොඩ්ඩක් බලන්න. පරණ කොටස නැවත පොඩි කාරණා වලින් අලුත් වෙන්නේ. ඒ කොටසින් මම ආරම්භ කරනවා. හරි. ඔව් සමහරක් විට ඉස්කෝලවල විභාග තියේවි මේ වාරය තුල. ඒ කියන්නේ ගොඩක් විට පළමු වාර විභාගයේ 10 වසර විභාග තියේවි. සමහරක් විට ඔන්ලයින් කරගෙන යන්න වෙයි. ඕගලන්ට විභාගයේත් මම හිතන්නේ. ඉස්කෝලෙන් එහෙම නැත්නම් සමහරක් විට එහෙම දේවලුත් වෙයි. ඉතින් කරුණාකර පළමු වාරයේ වැඩ ටික ඔන්න අදින් අවසන්. තියරි කොටස් නම් ඊට කලින් අවසන් කරේ ඔන්න ගණන් හදලා ගොඩක් 75ක් 80ක්ම ජ්‍යාමිතිය යටතේ ගණන් ගොඩක් හැදුවා. ඒ නිසා කරුණාකර ඒව ටිකක් හොඳට බලලා මගේ පේපර් එකක් සම්පූර්ණ කරලා තියාගන්න. මේ විදියට ගියොත් 28 තෙක්ම ගියොත් අපි අමතර දවසක් දාලා එහෙම පේපර් එක ඩිස්කස් කරන්න ගමු. නැත්නම් මම හිතන්නේ අවුරුද්දෙම ඉන්න උනොත් එහෙම ගෙදරට පේපර් එක තියාගෙන ඉන්න වෙයි. ඒ නිසා අපි පේපර් එක ඩිස්කස් කරන්න ගමු. ඒක හොඳයිනේ. 21 වෙනකම් බලමු. 21 වෙනිදා කියාවි 28 වෙනකම් ඉන්න කියලා. හරිද? එහෙම වෙයි වගේ නේද? ඒ යන විදියට ගොඩක් විට වෙයි. අපි කෝකටත් 21 අරිවි කියන බලාපොරොත්තුෙන් එමු. එහෙම වුණොත් පේපර් එක මම එකතු කරගන්න 21 28 වෙනවනම් අපි දවසක් දාලා පේපර් එක ඩිස්කස් කරන්න ගමු. හැබැයි ඕගොල්ලෝ පේපර් එක සම්පූර්ණ කරලා තියාගන්න. මම අකමැති දේ
100%ක්ම කට්ටිය පේපර් එක කරන්නේ නැති එක. එකෙක් දෙන්නෙක් හරි හොර වැඩ කරන්නේ ඉන්නේ. මම පේපර් එක කරන්න සාකච්ඡාව ගත්තට පස්සේ කරන සෙට් එකක් ඉන්නවා. එහෙම කරලා හරි දාගත්ත පිරිසකුත් ඉන්නවලු දෙමව්පියෝ කියනවා. හරි පේපර් ක්ලාස් එකේ පේපර් එක කරන්නේ නැතුව මං කරනකොට උත්තර ටික ලියලා ඒකට හරිත් දාලා ඒකට ලකුණුත් දා ගන්නවා. එතකොට ඉතින් ලැජ්ජයි. එහෙම කරනවා නම් ඇත්තටම ලැජ්ජයි. කිසි වැඩක් නැහැ එහෙම එකක්. හරිද? එහෙම කරන එකේ තේරුමක් නැහැ නේ බබාලා නෙවෙයිනේ. ඕගොල්ලෝ ලොකු ළමයි දැන්. ඉතින් එහෙම මෝඩ වැඩ කරනවා නම් ඉතින් තේරුමක් නැහැ. ඉතින් කාට පේන්නද? ඒක තමන් දන්නවනේ තමන් නෙමෙයි කරේ කියලා. ඉතින් වැරද්දක් අරගෙන ලකුණු 60 ලකුණු 20ක් ගත්තත් කමක් නැහැ. තමන් ලකුණු 20කට දන්නවනේ. ඒ නිසා මම පේපර් එක පුළුවන් තරම් උත්සාහ කරන්නේ එකතු කරන්න ඕන ඕකයි. එතකොට මම දන්නවා ඇත්තටම අපේ ළමයි කරලා තියෙනවා. මුන් ටික වැඩ ටික කළා නැහැ. ඒ කියන්නේ මුන් බොරු කරන්නේ. හරි ඒ නිසා මම අර හැමදාම කියනවා වගේ එහෙමනම් අර ඉතින් බොරුවට මහන්සි වෙන්න ඕනේ. හරි දෑතේ වැඩක් කරලා ගෙදරට වෙලා හරි මම අර හැමදාම කියනවා වගේ කුණු වලක් හරි කපලා ගෙදර එකතු වෙන කුණු ටික හරි දාන්න ඉතින් මම කියවනේ ශරීර සෞඛ්‍යයට හරි ඒව හොඳයි. මම හැමදාම පන්ති වල කියනවා වගේ. ඉතින් බොරු වැඩ කරන්නේ නැතුව ඇස් අමාරුව හදාගන්න නැතුව ඔළුව කැක්කුම් හදාගන්න නැතුව මම දන්න මේක ලොකු ප්‍රශ්න ගොඩක්. ඉතින් ඊට වඩා හොඳ නැද්ද? ගෙදර මොකක් හරි වැඩක් අම්මට උදව් කරන වැඩක් හරි වළඳිගන්න හොදන වැඩක් අන්න ඒව ටික කරලා ශරීර සෞඛ්‍යය හරි හොඳයි. බොරුවට පැය දෙකක් වැඩ කරනවා වගේ අනිත් අයට පේන්න ඉඳලා වැඩක් නැහැ. ඒ නිසායි මම කියන්නේ එහෙම කරන්න එපා. හැමදාම මම කියන දෙයක් මේ අමාරු කාල සීමාව තුල කරුණාකර තමන්ගේ ජීවිතේට වටිනාකමක් එකතු කරගන්න. මේ කාලය වැදගත්ම කාලයක් ගෙවෙන්නේ මොනා කරා අපිට සල්ලි කියන දේ හොයන්න පුළුවන් වේවි. මම ඔයාලට මීට කලිනුත් පන්තිවල කියලා තියෙන දෙයක් කාලය කියන එක නම් හොයාගන්න බෑ. ඒ වගේම මම මීට කලිනුත් ඔයගලන්ට කියලා තියෙනවා හිතන්න කාලය යන කුමන්ත කියන එක. කාට හරි පුළුවන්ද කාලය කියන එක අර්ථ දක්වන්න. අර්ථ දක්වන්නත් බෑ ඒක මිල කරන්නත් බෑ කාටවත්. ඒක මිල කරන්නත් බෑ. ඒ නිසා තමයි ඒක විශේෂයි කිව්වම. ඒ නිසා කරුණාකර අපි වයසට යනවා හැමෝම නාකි වෙනවා මේක දෙව්ෂාද අපි නාකි වෙනවා. ඒ කියන්නේ මේ දන්නේම නැතුව අපේ වයස තමයි මේ ගත වෙන්නේ. ඒ නිසා වයසට යන්න ප්‍රථමයෙන් මේ ගත කරන කාල සීමාවේ තමන්ගේ ජීවිතයට වැදගත් වෙන දෙයක් එකතු කරගන්න. හරි ඔන්ලයින් පන්ති ඉවර වෙලා ෆිසිකල් පන්ති පටන් ගත්තට පස්සේ මම හොඳට ඉගෙන ගන්නවා. එහෙම හිතාගෙන ඉන්නවා නම් ඉතින් ඒක මෝඩකමක් ඉතින්. හොඳ. ඒ නිසා ගත කරන කාලේ උපරිම ඵල නෙලා ගන්න. අම්මල තාත්තලා අමාරුවෙන් තමන්ට මේ සලසන කාරණා ටික පහසුකම් ටිකෙන් වැදගත් විදියට ඒ වැදගත් ආකාරයෙන් හරි දෙයක් විතරක් මේ වෙලාවේ කරන්න. නිකන් ලෙඩ්ඩු වෙන්නත් එපා. හරිද? බොරුවට වැඩ කරනවා වගේ පෙන්නලා බොරුවට ලෙඩ්ඩු වෙන්න එපා. ඇත්තටම ප්‍රයෝජනයක් ගන්න. හරි එහෙනම් අපි ලබන සතියේ නැවත හම්බෙමු. සුපුරුදු කාලසටහන මම දාන්නම්. කරුණාකර තවදුරටත් යම දිරමු. මහන්සි වෙන්න මගේ පේපර් එකේ පළවෙනි කොටස දෙවෙනි කොටස දැන් සම්පූර්ණ කරන්න. ඒ ටික සම්පූර්ණ කරලා තියන්න. 21 එකතු කරගන්න බැරි කමක් වුණොත් අපි පේපර් එක අමතර දවසක් දාලා සාකච්ඡාව පටන් ගමු. එදාට අපි ලකුණු දෙන්නම්. එදාට අපි බලමු. හරිද? හොඳයි. එහෙනම් අද වැඩි මෙතන නතර කරන්නම්. ආයිබෝන් ඔක්කොමලට සුබ රාත්‍රියක්. නෑ සුබ උදෑසනක් මම හිතන්නේ දැන්. සුබ උදෑසනක්. හරි පරිස්සමෙන් ඉන්න කට්ටිය උච්චන්න එහෙනම් ඔක්කොමලට.